right එහෙනම් සුබ සන්ධ්‍යාවක්. අපි පාඩම අද දවසේ පටන් ගමු. අපි මං හිතන්නේ අපි නැවතුනේ අපි සාකච්ඡාවක් කළා මතක නේද අර තරඟකාරීත්වය සම්බන්ධයෙන්. අපි ලංකාවට මේ කොකාකෝලා පෙප්සි කෝලා ආපු විදිය සහ මේ තරඟකාරීත්වය නිසා ඇති වූ අවදානම මම හිතන්නේ අපි සාකච්ඡා කළා. දැන් අපි එතනින් බැලුවොත් අපි ඉගෙන ගමු තරඟකාරීත්වය ඇගීම. දැන් අපි කිව්වා ව්‍යාපාරිකයක් පවත්වාගෙන යනකොට සැලසුම් කරන්නේදී බාහිර වාතාවරණය ඇගීම යටතේ අපිට මේ තරඟකාරීත්වය කියන විෂය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙන්න අවශ්‍ය වෙන්න හේතුවක් වුණා. දැන් ඒකට තමයි මම අර උදාහරණයක් ගිය සුමානේ පන්ති අවසාන වෙනකොට මේ පහදලා දුන්නේ කොහොමද මේ තරඟකරුවන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වූ බලපෑම. දැන් ඒකටම තවත් උදාහරණයක් මම ඉදිරිපත් කළොත් මේ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති Nescafe coffee මාකට් එකට දානකොට එංගලන්තයේ තිබුණා මේ මැක්ස්වෙල් කියන කෝපි. ප්‍රසිද්ධ මැක්ස්වෙල් කෝපි. එතකොට මේ Nescafe වෙළඳපොළට ඉදිරිපත් කරනකොට අර මැක්ස්වෙල් කෝපි සමාගම මොකද කළේ 5 ග්‍රෑම් 500ක් අපි තුමු පවුම් 50කට දුන්න නම් උදාහරණයක් වශයෙන් පවුම් 50කටම මැක්ස්වෙල් කට්ටිය දුන්නා කෝපි කිලෝ එකක්. එතකොට දැන් 500ක් ග්‍රෑම් 500ක් ගත්ත එක්කෙනාට ඒ මුදලටම දැන් තියෙනවා කොච්චරද? කිලෝ එකක්. එතකොට සාමාන්‍ය පවුලකට කෝපි අවශ්‍ය ඇති ග්‍රෑම් 500 මාසෙකට. දැන් ඒ ප්‍රයිස් එකටම දෙකක් දුන්නම මොකද උනේ? අර Nescafe coffee එක මිනිස්සු ගන්න නැතුව ගියා. මොකද හේතුව ඇයි ඕන තරම් කෝපි තියෙනවා ගෙවල් වල. ඉතින් මේකත් එක්තරා විදිහකට මේ ලෝකේ එංගලන්තයේ සිදුවන කරුණක්. මේ තරඟකාරීත්වය කොහොමද දුරට යම් කිසි කර්මාන්තයකට තමුන්ගේ උපාය මාර්ග සැලසුම් කරන්නේදී කෙසේ උපයෝගී වෙනවද කියන එක. එතකොට අපි දැනගන්න ඕනේ මේ තරඟකාරීත්වය ඇගීමේදී අපි සමහර ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න. මොනවද අපි තරඟකරුවන්ගේ තිබෙන ප්‍රධාන ශක්තියින් අපිට නැති? මොනවද මේ තරඟකරුවන්ගේ තිබෙන දුර්වලතාවයන්? ඔවුන් භාවිතා කරන ප්‍රධාන උපාය මාර්ග මොනවද? ඔවුන් කොහොමද මේ සමාජ වෙනස් වීම වලට නැත්තම් මේ පාරිසරික අවදානම් තත්ත්වවලට ඔවුන් මුහුණ දෙන්නේ මොකක්ද? මොකද ඔවුන්ගේ තත්ත්වය අද වෙළඳපොළ තත්ත්වය? මේ සම්බන්ධයෙන් අපි අවබෝධයක් ගන්න ඕනේ. තම තරඟකරුවන්ගේ හැම තරඟකරුවෙක්ම අවබෝධයක් ගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් තමත් එක්ක ළඟින්ම සිටින තරඟකරුවන් කෙරෙහි අපිට අවබෝධයක් ගැනීම ඉතාමත්ම වැදගත්. right? ඒක මතක තියාගන්න. ඉතින් මේ තරඟකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ව ඇගීම සම්බන්ධයෙන් අපිට ආයතනයක් නැත්නම් මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් ඕනෑම ආයතනයක් මුහුණ දෙන තරඟකාරීත්වය ඇගීම හා අවබෝධය සඳහා අපිට බහුලව භාවිතා කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි නැත්නම් යම් කිසි ආකෘතියක් තමයි මේ මයිකල් පෝටර් විසින් හඳුන්වා දෙනු ලැබූ පෝටර්ගේ පංච බල ආකෘතිය. පෝටර් 5 forces model. දැන් අපි බලමු ආකාර දෙකකින් මේ මයිකල් පෝටර්ගේ පංච බල ආකෘතිය ආයතනයක් මුහුණ දෙන තරඟකාරීත්වය ඇගීම සඳහා කෙසේ යොදාගත හැකිද කියලා. මම මේක දැන් පෙන්වුම් කරන්න යන්නේ ආකාර දෙකකට.
right දැන් ඔන්න අපි උදාහරණයක් ගත්තොත් මේ මයිකල් පෝටර් පංචමහාගේ පංචබල ආකෘතියෙන් ඔහු හඳුනාගත්ත ප්‍රධාන සාධක පහ. ඒ ප්‍රධාන සාධක පහ තමයි දැන් මේ මතක තියාගන්න මේ පෝටර්ගේ පංචබල ආකෘතියෙන් ආයතනයේ ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨය පිළිබඳ අධ්‍යයනයක් කිරීම. එතකොට පංච බලවේග කියන්නේ මේ බලවේග පහ ආයතනයේ විභව ලාභ තත්ත්වයන් පරීක්ෂා කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම මේ මොනවද මේ ආයතනයකට බලපාන බලපෑම් නිවැරදිව හඳුනා ගැනීම තුළින් පුළුවන් ඒ ආයතනයට නිවැරදි ක්‍රියාමාර්ග. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන් මේ පෝටර් පංචමහා බල ආකෘතියෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. දැන් අපි බලමු මේ පෝටර් විසින් ඉදිරිපත් කරන ලද අපි සලකමු මොනවද මේ බල ආකෘතිය. දැන් උදාහරණයක් වශයෙන් ගමුකෝ ඒ බල සාධක පහක් කොහොම හඳුනාගෙන තියෙනවා. එක තමයි මේ තරඟකාරී ආයතන අතර ඇති ප්‍රතිවිරෝධය නැත්තම් rivalry among competing firms. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම බැංකු ගත්තොත් බැංකුත් එක්ක තරඟකාරී ලෙස ක්‍රියා කරන අපි හිතමු අපි ගමු මෙහෙම එකක් අපි ගමු සම්පත් බැංකු උදාහරණයක් ගමුකෝ උදාහරණයක්. එතකොට සම්පත් බැංකුවත් එක්ක තරඟ කරන තියෙන අනිකුත් ප්‍රතිවිරෝධ ආයතන මොනවද? අපිට ගත්තොත් එහෙම සියලුම අනිකුත් සියලුම මොකක්ද? කමර්ෂල් බැංකු. අනිකුත් සියලුම කමර්ෂල් බැංකු අපිට ගන්න පුළුවන් ඔහුගේ තරඟකරු ආයතන වශයෙන්. එතකොට නව තරඟකරුවන් පැමිණීමේ විභවතාවය. ඒ තවත් සාධකයක්. ඒ කියන්නේ නව තරඟකරුවන් පැමිණීමේ විභවතාවය කියලා අපි ගත්තොත් දැන් අපි ගත්තොත් අර සාධකයේ බැංක් පීපල්ස් බැංක් අපි මේ පෝටර්ගේ පංච බල ආකෘතිය අපි උදාහරණයක් ලෙස පාවිච්චි කරන්නේ සම්පත් බැංකුව ගැන යම්කිසි අවබෝධය ලබා ගැනීම. එතකොට අපි ගන්න මොකද නව තරඟකරුවන්ගේ පැමිණීම විභවතාවය කියලා කිව්වොත් අලුත් තව බැංකු එන්න ඉන්නවා ලංකාවට. නැත්තම් සම්පත් එක්ක තරඟ කරන්නේ. අපි උදාහරණයක් ගමු. අලුත් බැංකුවක් එන්න ඉන්නවද? අපි හිතමු Chinese Development Bank. ලෝකයේ නම්බර් 1 බැංකුව. පැමිණීම තියනවාද? ඒක අලුතෙන් තව තරඟකරුවෙක් එන්න ඉනවද? අනිත් එක තමයි ආදේශන භාණ්ඩ සංවර්ධනයට ඇති විභවතාවය. දැන් මේ සම්පත් බැංකුවේ තියෙන බැංකුත් එක්ක ආදේශනය කිරීම සඳහා තිබෙන අනිකුත් නිපියුම් සහ ආයතන මොනවද? දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම අපි ඒකට උදාහරණයක් ගත්තොත් ඔන්න මොනවාද තියෙන්නේ? ආදේශන භාණ්ඩයේ සංවර්ධනය ඇති විභවතාවය. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අනිකුත් සියලුම විශේෂිත බැංකු මූල්‍ය සමාගම් එතකොට ස්ටොක් මාකට් මේ ඔක්කොම ආදේශන වශයෙන් අපිට සලකන්න පුළුවන්. එතකොට සැපියුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය. ඒ කියන්නේ කවුද? ඒක අපි දෙපැත්තටම ගන්න පුළුවන්. බැංකුවේ තම්පත් කරවන් ගණුවන් කරුවන් සහ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නොයෙකුත් සේවා සපයන ආයතන. අපි උදාහරණයක් ගත්තොත් එහෙම mobile facilities or software packages. එතකොට පාරිභෝගිකයෝ කියන්නේ අනිත් තව පැත්තක්. ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ දැනීම ඔවුන් සතුව තිබෙන මේ බැංකු ශේෂ්ත්‍රය පිළිබඳව තියෙන දැනුම ආදී කරුණු සහ අවසාන වශයෙන් අපිට මේ සඳහා මේ පහ කතා කරන්න පුළුවන්. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මයිකල් ෆෝටර්ගේ බල ප්‍රභේදයන් ගත්තොත් මෙන්න මේ ආකාරය. තරඟකාරී ආයතන අතර ඇති ප්‍රතිරෝධය, නව තරඟකරුවන් පැමිණීමේ විභවතාවය, පාරිභෝගිකයන් කේවල් කිරීමේ බලය සහ සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ බලය. දැන් අපි තව උදාහරණයක් ගමු. මේකට අපි තුමු මොබයිල් කම්පැනිස් ටිකක් ගමුකෝ. ලංකාවේ තිබෙන තරඟකාරී ආයතන ඇති ප්‍රතිරෝධය. අපි ගමු
ඩයලොග් ගමු. දැන් ඩයලොග් මයිකල් පෝටිගේ පංච බල ආකෘති යටතේ මේ තරගකරුවන් අධ්‍යයනය කරන්න යනවා. එතකොට තරගකාරී ආයතන මොකක්ද තියෙන මේ ඩයලොග් එකට ප්‍රධාන තරගකාරී ආයතන දෙකක් තියෙනවා. හයිචුයි මොබිටෙක්. එතකොට නව තරගකරුවන්ගේ පැමිණීම. දැන් අපි හිතමු මීට අවුරුදු 5කට 6කට සහ මේ එයාටෙල්. එතකොට නව තරගකරුවන් අපි හිතමු අයිඩියා කියලා එකක් තියෙනවා ලෝකප් වෝඩාෆෝන්. මේ වගේ නව අලුතෙන් මේ සේවාවන් සපයන ආයතන එන්න තිබුණොත් ඇතිවන බලපෑම. right? එතකොට ආදේශන බාඩ ඇති බලපෑම තමයි මොබිටෙල් ඩයලොග් සමාගමට අර මොබයිල් නැතුව වෙනත් උපක්‍රම භාවිතය. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලෑන්ඩ් ෆෝන්, CDM මේ අනිකුත් උපක්‍රම. සැපියුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය කියන්නේ අලුත් ෆෝන් වර්ග. අපි තුමු අලුත් නවීන තාක්ෂණික ෆෝන් වර්ග. soft logic Samsung, iPad මේ ඔක්කොම iPhone මේ ඔක්කොම අලුත් සැපියුම්කරුවන්ගේ බලය. ඒතර ගනුදෙනුකරුවන් ඉල්ලනවා අලුතෙන් equipment, අලුත් features තියෙන phones. එතකොට මේවා තමයි මේ තරගකාරී මේ මයිකල් පෝර්ටර්ගේ බෑන්ක් ඩයලොග් ආයතනයත් එක්කට ඇතිවන තරග. කොහොමද මේවා එක එක බලපාන? තේරෙනවද නේද? කොහොමද බලපාන? මම බැංකුවක් ගත්තොත් කොහොමද අනිකුත් ආයතන බලපාන? දැන් මේ සියල්ලම මේ ඉතාමත්ම කෙටියෙන් අපි තවදුරටත් මේක සලකලා බැලුවොත් දැන් ඊට සඳහන් මේ ඇයි අපි මේ ඔක්කොම මේ සාධක මේ අධ්‍යයනය කරන්නේ ප්‍රධාන වශයෙන් අපි අධ්‍යයනය කරන්නේ මෙන්න මේ සාධක සියල්ල නිසලෙස අධ්‍යයනය කිරීමට අපි උත්සුක වන්නේ කුමක් නිසාද? මේ මයිකල් පෝර්ටර් විසින් මේ බලාකෘති අපිට කොහොමද අපි උපාමාර්ග සැලසුම් කරන්නේදී තමුන්ගේ තරගකරුවන් අධ්‍යයනය කිරීම සඳහා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි ගමු නව තරගකරුවන් පැමිණීමේ විභවතාවය. එතකොට දැන් අපි දන්නවා බැංකුවකට මේ නව තරගකරුවන් පැමිණීමේදී ඉතාමත්ම ලේසි නැහැ. අපි දන්නවා අලුතෙන් බැංකුවකට එනකොට ප්‍රධාන වශයෙන් අවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙනවා. ප්‍රාග්ධන අවශ්‍යතාවය, එතකොට බෙදා හැරීම් පහසුකම් ශාඛා පද්ධතියක් තිබීම, එතකොට අනිකුත් ක්‍රියාකාරී පවතින ආයතනවල මේ සම්බන්ධයෙන් ඇතිවන ප්‍රතිවිරෝධීතාවය, එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් එම පරමාණුක පල ව්‍යා බලපත්‍ර ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවන්. එතකොට අපි දන්නවා බැංකුවකට මේ අලුතෙන් ආයතනයක් පැමිණීම, අලුත් තව බැංකුවක් පැමිණීම ලේසි නැහැ. මතක තියාගන්න. ඒකත් එච්චර විදිය ලේසි නැහැ. මොකද අපේ බැංකු ශාස්ත්‍රයේ තිබෙන යම් ලක්ෂණ නිසා. තව තරගකරුවන් පැමිණීමේ විභවතාවයට මේවා තමයි බලපාන කරුණු. right? විශේෂයෙන් මම ගත්තේ බැංකුවක. නමුත් අනිත් විදිහට ගත්තොත් මේ කරුණු අපි සලකා බලන්න ඕනේ. මේ තමුන්ගේ ශාස්ත්‍රයට පැමිණීමේ. ඒ දෙක වශයෙන් තරගකාරී ආයතන අතර පවතින ප්‍රතිරෝධය. ඒ කියන්නේ තරගකාරීත්වයේ කෙරෙහි කෙලින්ම තමුන්ගේ ඊළඟ තරගකරුවාගෙන් ඇතිවන බලපෑම. right? දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ තරගකරුවන් විශේෂයෙන් එක සමාන නම් අපි දන්නවා බැංකුවක ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒ සම්පත් බැංකුවක් වශයෙන් ගත්තොත් සම්පත් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, එතකොට කොමර්ෂල් බැංකුව ලංකා තරගකරුවන් එක හා සමානව ක්‍රියාත්මක කරන තරගකරුවන්. එතකොට පිටු සම්පත් බැංකුවේ මොනවා හරි යම්කිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කළොත්, උපාය මාර්ගයක් කළොත් ඒකට ප්‍රතිචාර දක්වන අනිකුත් සියලුම බැංකු. එක්කෝ ඒගොල්ලොත් ඒ සමාන බැංකු නිපදවනවා මේ සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන්.
right? එතකොට අපි හුඟක් වෙලාවට උත්සාහ ගන්න ඕනේ වෙනස් වූ උපාංග වෙනත් වූ ප්‍රතිවිරෝධී උපාය මාර්ග වලට අපි පෙළඹෙන්න ඕනේ. එහෙම නැත්නම් තව තරගකරුවන් ඒ සඳහා පෙළඹෙන්න පුළුවන් හොඳ අවබෝධයක් අපි ඇති කර ගන්න ඕනේ. එතකොට මේ නව ආදේශකයන් සංවර්ධනය වීමේ විභවතාවයක් වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා බැංකු ශාස්ත්‍රය විශේෂයෙන් ගත්තොත් අපිට තිබෙන ඍජු තරඟකරුවන් ඒ කියන්නේ non financial institution බැංකු නොවන මූල්‍ය ආයතන දැන් අද අපිට විශේෂයෙන් මුහුණ බාන්න වෙලා තිබෙන කරුණක් තමයි ලෝකයේ ප්‍රධාන වශයෙන් මේ ෆින්ටෙක් ආයතන වල තිබෙන තරඟකාර නව ආදේශකයන් සංවර්ධනය වීමේ තිබෙන විභේතාවය right එකත් අපිට කල්පනා කරලා බලන්න තියෙනවා. එතකොට සැපියුම් කළුවන්ගේ බලය වශයෙන් අපි සාකච්ඡා කළොත් යම්කිසි ආයතනයක් වශයෙන් ගත්තොත් නම් ආයතනයේට අමුද්‍රව්‍ය සපයන ආයතනයන් කීපයක් පමණක් සිටිනම් ඔවුන්ට බලය තියෙනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? විවිධ වූ උපක්‍රම භාවිතා කරන්න ඕනේ. එක්ක අපි මේ සැපියුම් කරුවන්ව අපි ලබා ගන්න අපි ඒකට කියන backward integration මතකයි නේද? පසු අපි ඒක පස්සේ කියනකම backward integration කියලා. හරි? අත්පත් කර ගන්න ඕනේ ආයතන අපිට සැපියුම් කරුවේ කරදරයක් එනවා නම්. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? ප්‍රධාන වශයෙන් අපි හිතමු එහෙම ප්‍රධාන වශයෙන් සැපියුම් කරුවන් වශයෙන් අපි ගත්තොත් එහෙම අර තැන්පත් කරුවන් විශාල තැන්පත් කරුවන් අපි ගත්තොත් එහෙම විශාල මුදලක් තැන්පත් කරුවන් කීප දෙනෙක් මත බැංකුව රඳා පවතිනවා නම් බැංකුව කීප දෙනෙක් මත රඳා පවතිනවා විශාල තැන්පතු ප්‍රමාණය. එහෙම නැත්නම් බැංකුව ණය ලබා දීලා තියෙනවා නම් කීප දෙනෙකුට ඔන්න අපි මේ එම ගනුදෙනු කරුවන්ගේ ඇතිවන බලපෑම හරි වැඩි. right? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් පාරිභෝගිකයන් කේවත් කිරීමේ බලය. දැන් ඒදී අපිට සලකන්න පුළුවන් විශේෂයෙන් බැංකුවක් වශයෙන් ගත්තොන අර තව බැංකුවකින් තව බැංකුවකට යෑම ඇතිවන බලපෑම. විශේෂයෙන් මෙහිදී දැන් පාරිභෝගිකයන් තවත් විශේෂ අනිකුත් බැංකු ගොඩාක් තියෙනවා නම් අපේ බැංකුවකින් තව බැංකුවකට යෑමේ තියෙන හැකියාව වැඩි. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අපි මොකද කරන්න ඕනේ? මොකද අපේ ක්‍රමවේද? පාරිභෝගිකයන් අපේ බැංකුවෙන් තවත් බැංකුවකට යාම වැළැක්වීම සඳහා අපි කරන්න ඕන සමහරට ක්‍රොස් සෙලිං. හරස් විකුණු. ඒ මොකද? ඇයි අපි තම්පතු ගිණුමක් ආරම්භ කරනකොට ඔවුන්ට තව ණයක් ලබා දීලා ඔවුන් අපින් අයින් වෙන්නේ නැති විදිහට පවත් කර ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පාරිභෝගිකයන්ට නොයෙකුත් වෙනත් මූල්‍ය ආයතන ගොඩාක් තියෙනවා නම් පාරිභෝගිකයන් තවත් ආයතනයේ වෙත යෑමේ තිබෙන සම්භාව්‍යතාවය වැඩි. right? එතන පාරිභෝගිකයන් හරි පවර්ෆුල් නම් අපිත් එක්ක වෙළඳපොළ ඉතාමත්ම ගතික වෙළඳපොළක් නම් තියෙන්නේ. ඒ වගේම මොකක්ද අපි හිතමු තරඟකරුවන්ගේ විභව ශක්තිය වැඩි නම් මොකද කරන්නේ? ඔහු තව ආයතනයකට යන්න පුළුවන්. right? එතකොට එහෙමනම් අපි පොට කියනවා අපි මේ පාරිභෝගිකයන්ගේ මේ කේවල් කිරීමේ බලය පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී අප විසින් ගන්නා වූ තීරණ මොනවද උපායශීලී ක්‍රමවලට අපි ගැන සලකා බලන්න අවශ්‍යයි. තමන් උදාහරණයක් වශයෙන් තමයි මම කිව්වේ. දැන් අපි ගත්තොත් එහෙම ගනුදෙනු කරුවෙක් ගත්තොත් එහෙම ඔහු අපේ බැංකුව වෙනුවෙන් තව බැංකුවකට යන්න පුළුවන් නම් අපි කොහොමද ඒක වළක්වන්නේ? මොකද ගනුදෙනු කරුවන්ට ඒ වගේ යන්න තරම් ඕන තරම් බැංකු තියෙනවා. ඔවුන්ගේ බලයක් වැඩි. ඒක වළක්වන්නේ කොහොමද? අපි ගනුදෙනු කරුවට පොදු වශයෙන් අර හරස් විකුණුම් ක්‍රොස් සෙලින් කරන්න ඕනේ. එතකොට ඔහුන්ට ණය දුන්නම ඔවුන් මේ බැංකුවෙන් වෙන බැංකුවකට යන්න තියෙන සම්භාව්‍යතාවය අඩු වෙනවා. right? එතකොට මේකත් ඉතාමත්ම පාරිශුද්ධ සාධකයක්. මොකද
දැන් අද අපි දන්නවා ලංකාවේ ඉන්න ගනුදෙනු කරන බැංකු කොච්චර ක්‍රමවේද භාවිතා කරනවද මොක එක ක්‍රමවේදයක් තමයි බැංකුව කියනවා එන්ඩ කියලා ඔබගේ ණය අරන් ඉන්න අපේ බැද උදාහරණ හවුසින් ලෝන් එකක් හවුසින් ලෝන් බලමුකෝ දැන් බැංකුව තව දැන් මම මේ X කියන බැංකුවේ අපි තුමු මම සම්පත් බැංකුවේ හවුසින් ලෝන් එක කරන් තියෙනවා දැන් බැංක් ඔෆ් සිලෝන් එකේ හවුසින් ලෝන් එකකට මං කියනවා අඩු පොලියට දෙනවා කියලා. එතකොට මම මොකද කරන්නේ? අර සම්පත් එකේ හවුසින් ලෝන් එක රෙඩීම් කරලා මම යනවා අනිත් බැංකුවේ මේකට ඒ ගනුදෙනු කරවන්ගේ තිබෙන බලය. එතකොට මම කොහොමද මේ ගනුදෙනු කිරීමේ කේවල් බලය අඩු කිරීම නම් මම අර ස්විචින් කොස්ට් එක මේ බැංකුවේ සිට වෙනත් බැංකුවකට යන වියදම ගනුදෙනු කරුගේ වැඩි කරන්න ඕනේ. උපාය මාර්ගය ඒකයි. ඒ සඳහා අපි පෙනල්ටි ගන්නවා එහෙම නැත්නම් අර මං කිව්වා වගේ ණය වෙන බැංකුවකට යන්න බැරි විදිහට හොපැදලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කණු පාරිභෝගිකයන්ගේ මෙන්න මේ පංචමහා බල පිළිබඳව අවබෝධයක් අපි ලබා ගත්තොත් අපිට පුළුවන් වෙනවා අපි උපාය මාර්ග ඒ අනුව සකසන්න. මතක තියාගන්න. එතකොට අපි කෙනෙක් ඇහුවොත් කොහොමද අපි මේ පංචමහා බලවේග පොට විසින් දියුණු කරන ලද උපාය මාර්ග සැලසුම් කරන්නේදී උපකාරී වන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න පුළුවන් මේ පාරිභෝගිකයන්ගේ මේ තියෙන ලක්ෂණ මේ පංචමහා බලවේග හඳුනාගෙන ඒ අනුව අපිට අවශ්‍ය. එතකොට අපි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් විභාගෙදී අපි කියන්නේ ඒ පාරිභෝගිකයන්ගේ ඒ පංචමහා බලවේගවල ලක්ෂණ. ඒ ලක්ෂණ අපි කොහොමද උපයෝගී කරගන්නේ අපේ උපාය මාර්ග සැලසුම් කරන්නේ. උදාහරණයක් එක්ක මම ඒක තමයි කිව්වේ පාරිභෝගිකයන්ගේ කේවල් කිරීමේ බලය. තවත් නිවාස ණයක් අරගෙන වෙන බැංකුවක නිවාස ණයක් ලබා ගැනීම පිණිස යෑම. එතකොට මොකද කරන්න ඕනේ? අපි ඔවුන්ගේ බැංක් දැන් ඒ වගේ ක්‍රමවේදයක් ඔවුන්ගේ බලය තියෙනවා නම් ඒ වගේ අවස්ථාවද වළක්වීම සඳහා උපාය මාර්ග ගන්න. මොකද්ද ගන්න ඕනේ? ඒක උපාය මාර්ගයක් තමයි. ඒ සඳහා මේ වැඩි දඩ මුදලක් අය කර ගැනීම. රයිට්? ඒ වගේ ක්‍රමවේද. හරි? ඉතින් අපිට පුළුවන් වෙනවා මේ වගේ ආකාරයට පාරිභෝගිකයන්ට කේවල් කිරීමේ බලය සැපයුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය නව ආදේශකයන් හඳුන්වා දීමේ බලය ආදී කරුණු හඳුනාගෙන ඒ සඳහා අපිට හැකියාවක් තියෙනවා කොහොමද අපි මේ තරඟකරුවන් නිසි ලෙස අධ්‍යයනයක් කරන්නේ අපේ උපක්‍රමික සැලසුම් කරන්නේදී කියලා. ඊට පස්සේ අපි තවත් ක්‍රමවේදයක් අපි ඉගෙන ගන්නවා අපේ බාහිර සහ අභ්‍යන්තර වාතාවරණය ඇගීම සඳහා භාවිතා කරන ප්‍රධාන තවත් විශ්ලේෂණය ඇනලිටිකල් ටූල් එකක් තමයි අපි කියනවා ශදු අත විශ්ලේෂණය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉතාමත්ම සරලව SWOT analysis කියලා. right? දැන් මේ වගේ උගක් වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අපිට අහන දෙයක් තමයි කෙටි සටහන් ලියන්න. එහෙම නැත්නම් මේකේ තියෙන වාසි අවාසි කියන්න. ඇත්තම මේ ශදු අත විශ්ලේෂණය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි කියන්න ඕනේ ඉස්සෙල්ලාම මොකද්ද මේ ශදු අත විශ්ලේෂණය කියන්නේ. right? ශදු අත මගින් අපි සංවිධානයක අභ්‍යන්තර ශක්ති ඒ කියන්නේ ස්ට්‍රෙන්තර්ස් කියන්නේ ආයතනයේ තුල තිබෙන ශක්තිය. ශදු කියන්නේ ඒකයි. ස්ට්‍රෙන්තර්ස්. ශදු. සහ දුර්වලතා විභාග කරයි. අපේ තිබෙන දුර්වලතා මොනවද? ආයතනය තුල. ඊළඟට මේක අපි උත්සාහ ගන්න ඕනේ මේක සංසන්දනය කරන්න ගනුදෙනු කරුත් එක්ක සංසන්දනය කිරීමේදී අප ආයතනයේට ඇති අභ්‍යන්තර ශක්තිය මොනවද? ඒ වගේම අපගේ තරඟකරුවන්ට තිබෙන අපට නැති අප ආයතනයේ දුර්වලතා මොනවද හඳුනා ගන්න. ඊට පස්සේ තමයි බාහිර පරිසරයෙන් අප ආයතනයට බලපාන තර්ජන මොනවද? ඒ වගේම බාහිර පරිසරයේ
අපිට ඇතිවන අවස්ථාවන් opportunities මොනවද? මේකෙන් තමයි මේ සදුවත විශ්ලේෂණය කරන්නේ. එතන මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මතක තියාගන්න ඉස්සෙල්ලාම කියන්න ඕනේ මොකද්ද මේ සදුවත විශ්ලේෂණය කියන්නේ. එහෙම නැත්නම් අපි මේ SWOT analysis එකේ ඒ සදු අත කියන අකුරු හතරේ ගම්ම්‍ය වල දේවල් විග්‍රහ කරන්න. right? එතකොට අපි ගත්ත ෂයන් කියන්නේ තම ආයතනයක් තම තරගකරුවන්ට වඩා ආයතනය තුළ තිබෙන අභ්‍යන්තර ශක්තිය. එතකොට දූ කියන්නේ තම ආයතනයක සංවිධානයක් තුළ තම තරගකරුවන්ට වඩා තරගකරුවන්ට වැඩියෙන් තියෙන අප සතුව තිබෙන දුර්වලතා. right? IND කියන්නේ ආයතනයේ ක්‍රියාකාරීත්වයට වර්ධනයට බාහිර පරිසරයේ ඇතිවන අවස්ථාවන් අයන්නේ නිර්මාණය කරන අවස්ථාව. ඒ නැත්නම් තර්ජනය කියලා කියන්නේ බාහිර පරිසරයෙන් ආයතනයේ ඇතිවන තර්ජනයන් සලකා බැලීම. ඔය ඉස්සලාම කිව්වා. right? දැන් ඇත්තම ෂඩුවත කියලා කිව්වොත් ඒව අපි තව විදියකට ගත්තොත් අපි ඕගොල්ලෝ දන්නවා මූල්‍ය කළමනාකරණයේදී අපි ඉගෙන ගන්නවා බැලන්ස් ෂීට් එක. ඒද බැලන්ස් ෂීට් එක. right? මූල්‍ය තත්ත්වය. එතන මූල්‍ය තත්ත්වය නැත්නම් බැලන්ස් ෂීට් එකකින් මොකද්ද කරන්නේ? ඕනෑම වෙලාවක එම මූල්‍ය ආයතනයේ තිබෙන මූල්‍ය තත්ත්වය පිළිබඳව තමයි අවබෝධයක් කරන්නේ. එන ෂඩුවතෙත් කරන්නේ යම් කිසි අවස්ථාවකදී ඒ ආයතනයේ තුල තිබෙන තත්ත්වය ශක්ති දුර්වලතා හඳුනා ගැනීම සහ ප්‍රයෝජන. ඒක තමයි සදුවත අපි කරන්නේ. හරියට නිකන් බැලන්ස් ෂීට් එක වගේ. right? ඒකත් හරියට තව විදිහට මම ඔයගොල්ලන්ට පැහැදිලි කළොත් ඔයා ගිහිල්ලා කණ්ණාඩියක් ගහවට යනවා. ගිහිල්ලා බලන්න. නූන බලන්න. මොකද්ද ඔයාලා දකින්නේ? ඒ අවස්ථාවේදී ඔබගේ තිබෙන යම් තොරතුරු පිළිබඳව යම් කිසි මේ අවස්ථාව පිළිබඳව වෙනවා. එම නිසා අද මේ සදුවත විශ්ලේෂණය මතක තියාගන්න එවනම් උපාය මාර්ග සැලසුම් කරණයේදී ආයතනය පිළිබඳව සහ පරිසරය පිළිබඳව සොයා බැලීමට භාවිතා කරන මෙවලමක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි කියනවා ඒක ටෙක්නිකල් ටූල් එකක්. ආයතනයේ බාහිර සහ අභ්‍යන්තරයේ පරිසරයන් පිළිබඳව දැනගැනීමට තිබෙන යම් කිසි ක්‍රමවේදයක් නැත්නම් මෙවලමක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. මතක තියාගන්න එතකොට මොනවද මේකේ තියෙන වාසි? දැන් මේ SWOT analysis එක නැත්තම් තිබෙන පරණ සරල වාසියක් තමයි මේක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. එච්චර පුහුණුවක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ SWOT ආයතනය තුළ තිබෙන දුර්වලතා. හොඳ දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම වාසියක් කියන ආයතනයක් තුළ තිබෙන වාසියක් වශයෙන් අපිට ගන්න පුළුවන්. නැත්තම් ස්ට්‍රෙන්ත් එකක් වශයෙන් ශක්තියක් කියන්න පුළුවන්. මූල්‍ය ආයතනයක සිටින තිබෙන ශාඛා ප්‍රමාණය. සේවක පිරිස භාවිතා කරන තාක්ෂණය තැන්පතු ප්‍රමාණය ගනුදෙනුකාර ප්‍රමාණය ලාභ ප්‍රමාණය මේ ඔක්කොම ආයතනයක් තුළ තිබෙන වාසිය. right? එහෙමනම් මේ SWOT analysis එකක් කරන්න අපිට එච්චරම තාක්ෂණික කුසලතා හෝ පුහුණුවක් අවශ්‍ය නැහැ. කෙටි කාලයක් තුළදී භාවිතා කරන්න පුළුවන් ඉතාමත්ම සරල ක්‍රමයක්. ඒත් එක්කම තව වාසියක් තමයි මේකට යන වියදම ඉතාමත්ම අඩුයි. ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. අනිත් එක අභ්‍යන්තර සහ බාහිර පරිසරවල ලක්ෂ්‍යයන් ඒකාබද්ධ කර අවබෝධයක් ලබා ගැනීමට අපිට උපකාරී වෙනවා. අනිත් එක තමයි මේ සරල බව. මේ ඉතාමත්ම සරලයි, පැහැදිලි, පහසුවෙන් ඕනෑම කෙනෙකුට කළ හැකි වීම
මේ සොට්ට ඇනලිසිස් එක තිබෙන ප්‍රධාන වාසි වශයෙන් අපිට සැලකන්න පුළුවන්. දැන් අපි අවාසි වශයෙන් සැලකුවොත් එම මේ සොට්ට ඇනලිසිස් එකක තිබෙන දැන් අපි දන්නවා අපි සදුවත්ත විශ්ලේෂණයේදී සලකා බලන්නේ ආයතනයේ තිබෙන අභ්‍යන්තර ශක්ති ආයතනය තුළ තිබෙන අභ්‍යන්තර දුර්වලතා පරිසරය අපිට ලබාගත හැකි අවස්ථා ව්‍යාපාරයේ දියුණු කර ගැනීමට අපිට උදාවන අවස්ථා සහ අපිට බාහිර පරිසරයේ අපේ ආයතනයේ ක්‍රියාකාරීත්වයට වෙන තර්ජන. දැන් අපි දන්නවා මතක තියාගන්න මේ ප්‍රධාන අවාසියක් තමයි මෙතන තිබෙන අපිට යම්කිසි තොරතුරක් ඉදිරිපත් කරනවා. අපි දැන්ලා දැන් මේ අපිටම තර්ජන දෙකක් තියෙනවා. මේ තර්ජන දෙකින් වඩා ප්‍රමුඛතාවයක් දිය යුතු තර්ජනය හඳුනා ගැනීම සඳහා අපිට මේ ක්‍රමයෙන් උදව්වක් වෙන්නේ නැහැ. හැබැයි අපිට තර්ජනය ප්‍රකාශ කළාට මේකෙන් වැදගත්ම තර්ජනය මොකක්ද? වැදගත්ම අපිට ගත හැකි අවස්ථාව මොකක්ද කියලා මේකෙන් අපිට ලබා ගන්න බෑ. ඒක තමයි අපි වේදී තියෙන ප්‍රධාන ප්‍රමුඛතාවය හඳුනා ගැනීමට තිබෙන සමහර අවස්ථාවන් වලද මතක තියාගන්න මේක ඉතාමත්ම සරලයි අපි කිව්වා. දැන් මේ සරල බවත් ප්‍රශ්නයක්. already සරල right එකක්. එතකොට අනිත් කරුණ තමයි මේ සදුවත විශ්ලේෂණයේ අපිට ඉදිරිපත් කරන කරුණු යම් කිසි තත්ත්වයක් පිළිබඳව හෙළිදරව්. අපිට තවදුරටත් මේ තත්ත්වයන් පිළිබඳව ගවේෂණය කරගන්න අවශ්‍ය නම් තවදුරටත් මේ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපිට අවශ්‍ය නම් අපිට තවදුරටත් මේ සඳහා පරීක්ෂණ සිදු කරන්න. right? ඒ නිසා අර කරුණු ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා මේ SWOT ඇනලිසිස් එක අපිට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා එය සිදු කරනු ලබන්නේ ඉතාමත්ම සීමිත විශ්ලේෂණයක්. ඒත් එක්කව අනිත් කරුණු තමයි මේ සංකීර්ණ කරුණු පිළිබඳව අවබෝධය ලබා ගැනීමට තිබෙන අපහසු. දැන් කෙසේ වෙතත් වාසි අවාසි අපි සැලකුවොත් විශේෂයෙන් වාසි වැඩිපුර අපිට දකින්න පුළුවන් නිසා අවාසි වලට වඩා අපිට මේ ක්‍රමය ගාක් මූල්‍ය ආයතනවල තමුන්ගේ උපාය මාර්ග සංවර්ධන ක්‍රියාවලියේදී මෙවලමක් ලෙස භාවිතා කරනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී අපිට දැනගන්න ඕනේ මොකක් වගේ කියලාද ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න ඕනේ මොකද්ද මේ සදුවත විශ්ලේෂණය කියන්නේ මොකද්ද මේකේ තිබෙන ප්‍රධාන කරුණු මොනවද මොකෙන් ඇති වෙන වාසි අවාසි මොනවද කොහොමද අපි මේක භාවිතාවට ගන්නේ ප්‍රධාන වශයෙන් කුමකින්ද ආයතනයේ උපාය මාර්ග සැලසුම් කරන. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි හිතුවොත් සදුවත විශ්ලේෂණය ආයතනයක් තුළ උපාය මාර්ග සැලසුම් කරන්නේදී භාවිතා ගැනීම උපකාරී වන්නේද කෙසේදයි ඔබට හඳුනා ගැනීම බොදාගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. එතකොට අපිට කියන්න ඕකක් තමයි ඉස්සෙල්ලා වරම කිව්වාගේ සදුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද? ඒ අකුරු වලින් ගම්ම්‍ය වන තේරුම ලියන්න. ෂයන්න කියන්නේ මොකක්ද? ස්ට්‍රෙන්තර්ස්. ඒ කියන්නේ මොකක්ද? ආදි වශයෙන් විග්‍රහ කරනවා. විග්‍රහ කරලා අපි කියනවා මේක කොහොමද අපිට උපාය මාර්ග සැලසුම් කරන්නට ප්‍රයෝජන වෙන්නේ. right? උපාය මාර්ග සැලසුම් කරන්නේ අපි කරන්නේ මොකක්ද ප්‍රධාන වශයෙන්? ඒ උපාය මාර්ග අපි සැලසුම් කරනවා. සාදනවා. උපාය මාර්ග සාධන කොට අපිට අවශ්‍යයි ආයතනයේ තුල මෙන්ම ආයතනයේ බාහිරව තිබෙන යම් යම් කරුණු පිළිබඳව අවබෝධය. එතකොට මේ සුදුවත විශ්ලේෂණේ මතක තියාගන්න අපිට උපකාරී වෙනවා ආයතනයේ තුල තිබෙන විශේෂ වූ අක්ෂර ශක්තිය හඳුනා ගන්නත් ඒ වගේම බාහිර පරිසරයේ නිසා ඇතිවන බලපෑම් හඳුනා ගන්න. ඒ අනුව
නිසි ලෙස විග්‍රහයක් කිරීමේ අපිට ඒ ආයතනයේතර මූණ පාට සිදුවර ඇති යම් යම් කරුණු අධ්‍යයනය කිරීමේ අපිට ඒ ආයතනයේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම එම ආයතනයේ ක්‍රියා කරනවට පරිසරයේ සාධක කෙසේ ආයතනයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපානවාද යන්න අපිට උපකාරී වෙනවා මේ SWOT analysis එක නිසා. දැන් අපි ඉගෙන ගත්තා දැන් අපි මේ ඉගෙන ගත්තේ කොහෙද අපි ඉන්නේ අපේ ආයතනයේ දැනට තිබෙන තත්ත්වය. දැන් මේ අපේ ආයතනය දැනට තිබෙන තත්ත්වය අපි ඉගෙන ගත්තේ සිටුේෂනල් ඇනලිසිස් කියන්නේ යම් කිසි විමර්ශනයක මේ සඳහා අපිට භාවිතා කරපු උපකරණ තමයි මෙවලම් තමයි අපි සාකච්ඡා කළා පෙස්ටල් ඇනලිසිස්. ඊට පස්සේ අපි භාවිතා කර සිටුේෂනල් ඇනලිසිස් එකක් තමයි අපි භාවිතා කරන ලද දැන් මීට මොහොතකට කලින් සාකච්ඡා කරන ලද SWOT ඇනලිසිස් එක. තවත් සිටුේෂනල් ඇනලිසිස් එකක් තමයි අපේ ආයතනයේට කොයි විදිහටද අපේ තරඟකරුවන් බලපාන්නේ. ඒ සඳහා අපිට උපකාරී වුණ ක්‍රමවේදයක් තමයි අපි ඉගෙන ගත්ත අපේ සිටුේෂනල් ඇනලිසිස් එකක් තමයි මයිකල් පෝර්ටර්ගේ පංචමහා බලවේගය. එතකොට අපේ ආයතනයේ දැනට තිබෙන තත්ත්වය පිළිබඳව අපිට උපකාරී වෙන ඒවා තමයි උපකරණ. ඒ වගේම අපිට උපකාරී වුණ තවත් දෙයක් තමයි මේ කිරීම සඳහා මොකද්ද අපිට උපකාරී වුණේ අපේ අභ්‍යන්තර විගණක වලින් අපි ලබාගත් තොරතුරුත් අපිට යම් කිසි විදිහකට උපකාරී වෙනවා අමුන්ගේ ආයතනීය දැනට පවතින තත්ත්වය පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබා. දැන් ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ මොකද්ද? කොහෙද අපි විසින් ආයතනයේ යා යුත්තේ? දැන් මේ සම්බන්ධයෙන් අපි ඉතාමත්ම දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මොකද්ද සාකච්ඡා කළේ? අපි සාකච්ඡා කළා දැක්ම, මෙහෙවර ප්‍රකාශය, පරමාර්ථ සාරමුණු. අපි ඉතාමත්ම දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපි දැක්මෙන් කියන්නේ මොකද්ද? අපි අනාගතයේදී යා යුතු දිශාව පෙන්වනවා. මෙහෙවර ප්‍රකාශය අපිට මතකයිනේ කුමක් සඳහා අපේ ආයතනය පවතිනවාද? ඊට පස්සේ අපේ අනිකුත් ආකල්පවල වෙනසක් සහ ඒවා අපි සාකච්ඡා කළේ අපේ වටිනාකම් වලින්, values වලින්, right? එතකොට අපි සාකච්ඡා කළා ආයතනික පරමාර්ථ මොනවද කියලා සහ ආයතනික අරමුණු. එතකොට අපි කෝ ආයතනික අරමුණක තිබිය යුතු ලක්ෂණ සහ කාර්ය ප්‍රමිතිය කාර්ය මොනවද? right? අපි ඒවා ඉගෙන ගත්තා. දැන් ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ කොහොමද අපි දැන් ඉන්න තත්ත්වයේ සිට ආයතනයක් තව වසර කිහිපයකින් ඉදිරියට ගමන් කිරීමේදී බලාපොරොත්තු වන ඉන්න තත්ත්වය මොකක්ද? ඒවට තමයි අපි කියන්නේ උපාය මාර්ග කියලා. එතකොට අපි ඒක දීර්ඝ ලෙස වෙනම සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි අද මේ අවසාන කොටස වශයෙන් මේ පාඩමේ දැන් බලන්න යන්නේ කොහොමද දන්නේ අපි මේ භාවිතා කරන ලද උපාය මාර්ග යොදාගෙන අපි නිවැරදි ලෙස අපගේ දැන් තිබෙන ස්ථානයේ සිට බලාපොරොත්තු පරමාර්ථ වූ අරමුණ තත්ත්වයට වූ අපේ ඉලක්ක කරා අපි ගියාද නැද්ද යන්න අප විසින් සොයා බැලීමක් කර යුතුයි. ඒ සඳහා අපි උපකාරී වෙන කීපයක් තමයි අපි මේ සාකච්ඡා අපේ උපාය මාර්ග අපි විමර්ශනය සහ ඇගීමකට යම් කිසි විදිහකට අපි භාජනය කරන්න ඕනේ. right? අපි නිසි ලෙස අපගේ භාවිතා කරන ලද උපාය මාර්ග නිසි ලෙස සාර්ථක වී ඇද්ද?
උපාය මාර්ගික ඇගීමක් තුළින් ආයතනයකට ලබාගත හැකි විශේෂ වාසි කීපයක් තමයි ඒ තමුන් භාවිතා කරන ලද උපාය මාර්ගය ඉතාමත්ම සුදුසු අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වෙලා අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගත්තාද යන්න පිළිබඳව යම් කිසි ආකාරයට සොයා බැලීමක් කිරීම. හරි? රයිට්. එතකොට අපි දන්නවා උපායමා මාර්ගයක් මූලික පියවර කීපයක් තියෙනවා. මෙවැනි උපාය මාර්ග අගීමකදී එකක් තමයි දැනට අනුගමනය කරන උපාය මාර්ගයන්ගේ පදනම පරීක්ෂා කරලා ඒව නැත්තම් කාර්ය සාධන අපි පරීක්ෂා කරනවා. right? එතකොට මතක තියාගන්න අපගේ උපාය මාර්ග පදනම අගයනකොට අපිට බලන්න වෙනවා ආයතනයේ කොපමණ දුරට මෙම කරුණු අපිට පිටවිසි දේවල් අපිට කොපමණ අපි කලින් හිතාගත්ත දේවල් කොපමණ අවස්ථා තර්ජනයන් ශක්තියින් සහ දුරතා අපි කොපමණ දුරට ඒවා හඳුනාගත්තද ඒවා හඳුනාගෙන ඒවාට නිසි ලෙස ගැලපෙන පරිදි අපි විසින් හදාගත්තද කියන එක අපිට පොඩි අවබෝධයක් ගන්න අවශ්‍යයි. එතකොට ප්‍රධාන වශයෙන් මතක තියාගන්න අපි මේ සඳහා භාවිතා කරනු ලබන ක්‍රමවේදවලට අපි කාර්ය සාධන ඇගීම කියලා අපි සාකච්ඡා කරනවා. මේට සමයි ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන්නේ KPI හෙවත් ප්‍රධාන කාර්ය සාධන නිර්ණායකයන්. Key Performance Indicators. එතකොට මතක තියාගන්න මේ KPI හෙවත් ප්‍රධාන කාර්ය සාධන නිර්ණායකයන් මතක තියාගන්න ක්‍රමෝපාය සැලසුම් ක්‍රියාවලියේදී වැදගත් කටයුතු සිදු කරන වැදගත් ක්‍රියාකාරී අංශයක් වශයෙන් අපිට සැලකන්න පුළුවන්. එතකොට මේ සංවිධානයක් විසින් සැලසුම් කරන ලද ඉලක්කයන් ළඟා කර ගැනීම සම්බන්ධයෙන් ළඟා කර ගත්තාද නැද්ද යම් කිසි තොරතුරක් අපිට ඉදිරිපත් කිරීම සඳහා මේ KPI හෙවත් ප්‍රධාන කාර්ය සාධන නිර්ණායකයන් අපිට උපකාරී ප්‍රධාන වශයෙන් උපකාරී වෙනවා. දැන් ඇත්තම කිව්වොත් එහෙම මේ පාර විභාගයේදී අපි සාකච්ඡා කළොත් ආපු ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කළොත් අපේ පාඩමේ මේ මූල්‍ය ආයතන කළමනාකරණය කියන පාඩම අපි සාකච්ඡා කළොත් ඔගොල්ලන්ට පෙනියනවා මේ පාර අහලා තියෙන එක ප්‍රශ්නයක් තමයි right උපාය මාර්ගික සැලසුම් ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්ය දර්ශක වල වැදගත්කම සහ ප්‍රයෝජන කෙටියෙන් පැහැදිලි කරයි. එතකොට අපිට මේ සම්බන්ධයෙන් දැන් කතා කරන්න. එතකොට ප්‍රධාන වශයෙන් ව්‍යාපාරිකයන් විසින් සමක්‍රියාසිය ක්‍රමෝපාය සැලසුම් ක්‍රියාවලියේදී ප්‍රවර්තන කාර්ය සාධනයක් මැනීමේදී අපිට මේ KPI විශේෂයෙන් භාවිතා කරන්න පුළුවන් යම් කිසි මිනුම් දණ්ඩක් ලෙස. එවනම් අපි කියන්න ඕනේ ප්‍රධාන වශයෙන් අපි මොකද්ද බලන්නේ මූල්‍ය කාර්ය සාධනීය දර්ශකයක් විසින් ආයතනීය උපාය මාර්ගික අරමුණු හා මේහු ප්‍රමිතිය එකගෝ ප්‍රමාණයට පවතීද යන්න පිළිබඳව ප්‍රමාණාත්මකව ගණනය කරන්න පුළුවන් එකක් තමයි මේ KPI කියන්නේ. එතකොට මතක තියාගන්න අපි මේ විවිධ වූ ආයතන විවිධ වූ මූලික කාර්ය දර්ශකයන් පවත්වා ගන්න. එකම මිම්මෙන් නෙමෙයි මයින් දැන් KPIs එකේ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. right? එතකොට මොන ඒ ආයතනීය අනුව මොන කාර්ය සාධකයේද අපි වැඩිපුර ප්‍රමුඛතාවයේ දී යුතුද? උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කාර්ය සාධන කීපයක් තමයි ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් භාවය, එතකොට ලාභතාවය, ඵලදායීතාවය,
හිං අපි ගත්තොත් එහෙම NPL එක ණය පැහැර හැරීමේ අවදානම අඩු කර ගැනීම විවිධ වූ කාර්ය දර්ශක නව ගනුදෙනුකරුවන් රැස් කර ගැනීම ආදී වශයෙන් අපිට නොයෙක් දේවල් කාර්ය සාධන වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කාර්ය සාධනයන් අතරේ වැදගත් කාර්ය සාධන මොකක්ද? ආයතනයේ. ඒ ආයතනයේ අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? මතක තියාගන්න. එතකොට දැන් මූල්‍ය ආයතනයක සැලසුමක් ගත්තොත් එම සැලසුමට අනුව එම ආයතනයේ ක්‍රියාත්මක වන බවටත් ඒ ආයතනයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා කොපමණ දුරට මේ කාර්ය සාධන දර්ශයක් උපකාරී වෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සඳහා අපිට හුඟක් වෙලාවට යම් සංඛ්‍යාවක් හරි එහෙම නැත්නම් අනුපාත අපිට උපකාරී වෙන්න පුළුවන් මේ සඳහා. right? එතකොට මතක තියාගන්න මේ හුඟක් වෙලාවට මේ උපාය මාර්ග KPIs එහෙම නැත්නම් දර්ශක ප්‍රධාන වශයෙන් අපි ප්‍රමාණාත්මක තමයි අපි සලකන්නේ හුඟක් වෙලාවට ඒ කටයුතු සංසන්දනය කිරීම. right? අපිට තවත් ආයතනයක් එක්ක තවත් ආයතනයක් සංසන්දනය කිරීමට එහෙම නැත්නම් තවත් ආයතනයක් ඒ තුළ ෂෙයා කරන ශේෂ්ත්‍රයත් එක්ක ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක කොහොමද ක්‍රියා කරන්නේ? මේ ආකාරයෙන් අපේ උපක්‍රම කොපමණ දුරට සාර්ථක වෙලා තියෙනවද? කොහෙද අපිට වැරදුනේ? මෙන්න මේ වගේ කාර්යයන් අපිට අපගේ මේ KPI මගින් නැත්නම් උපාය මාර්ග වල තිබෙන ප්‍රමිතීන් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් දර්ශක මගින් අපිට පුළුවන් මේ උපාය මාර්ග සැලසුම් ක්‍රියාවලියේ සාර්ථකතාවය පිළිබඳව අගීමක් කරන්න. දැන් වැදගත් වෙනවා මොකද අනිවාර්යෙන් අපි බලන්න ඕනේ අපේ උපාය මාර්ගය සැලසුම් කරනකොට අපේ කලින් උපාය මාර්ගය සැලසුම් කරන්නේදී අප විසින් සඳහන් කරන ලද ඉලක්ක අපේ පරමාර්ථ අපගේ අරමුණු නිසි ලෙස ඉටු වේවා දැයි සොයා බැලීම සඳහා අපිට මේ ප්‍රධාන කාර්ය දර්ශක ඉතාමත්ම වැදගත් වෙනවා. right? එතකොට අපි ගත්තා වූ උපාය මාර්ග නිවැරදිද? කොපමණ දුරට ඒවා සාර්ථක වුණාද? සංවිධානයේ අපේක්ෂිත සත්‍ය කාර්ය සංසන්දනයේ සැසඳීම සඳහා අපිට මේ උපාය මාර්ග කළමනාකරණයේදී සැලසුම් කරන්නේදී ඉතාමත්ම වැදගත්කම අපිට සිදු වෙනවා මේ KPI නැත්නම් ප්‍රධාන කාර්ය සාධක බැලීම තුලින්. දැන් අපි කිව්ව ප්‍රධාන කාර්ය සාධක අපිට ප්‍රධාන වශයෙන් ප්‍රමාණාත්මක ලාභදායීතාවය උදාහරණ ප්‍රමාණාත්මක සමාරාවන් වලදී අනුපාතයක් ලෙස අපිට මේවා යොදා ගන්න පුළුවන් මේ කාර්ය සාධන සාධක. right? okay. එතකොට අපි සාකච්ඡා කළා උපාය මාර්ග සැලසුම් කරන්නේදී මෙන්න මේ කරුණු කීපය සඳහා. දැන් අපි අද පටන් ගමු මේ උපායශීලී සැලසුම් කරන්නේ දෙවෙනි කොටස වශයෙන් අර අපි මුලින් සාකච්ඡා කරපු දේ තමයි මොකද්ද? පුළුල් කිරීමේ ක්‍රමෝපාය. අපි කිව්වා අපි දැන් මතකයිනේ අපි පාඩමේ ඉගෙන ගත්තා අපි දැනට සිටින තත්ත්වය නැත්නම් ඕනෑම ආයතනයක් දැනට තිබෙන තත්ත්වය පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරා. මේදී අපි භාවිතා කරා අභ්‍යන්තර පාලන ක්‍රම නැත්නම් අභ්‍යන්තර වාතාවරණය සහ බාහිර වාතාවරණය අපි මේදී සැලකිල්ලට ගත්තා. ඒවා අපේ ඇගීමේදී යම් මෙවලන් අපි භාවිතයට ගත්තා. SWOT analysis, pestle analysis, පංච මහා බලවේග ආදී කරුණු. ඊට පස්සේ අපි අර සාකච්ඡා කළේ
අපිට අනාගතයේදී යා යුතු තත්ත්වය අපි ඒකත් සාකච්ඡා කළා ගිය සුමාර. එතකොට අපි දැන් මීට මොහොතකට කලින් සාකච්ඡා කළා අපි කොහොමද මේ ගියාද නැද්ද කියලා බලාගන්න. එවනම් දැන් ඊට පස්සේ අපිට බලන්න තියෙන දේ තමයි මොකද්ද? මෙතෙන්ට ගියන්න නම් අප විසින් කළ යුතු දේවල් මොනවද? මොකද්ද අපේ උපාය මාර්ග සැලසුම් කරන්නේ? right? ඔන්න අපි ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම ඇයි අපි ව්‍යාපාරයක් පුළුල් කරගත යුත්තේ ඇයි? අපි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඇයි අපි උපාය මාර්ග අපි භාවිතා කරා? අපේ ව්‍යාපාරයක් දියුණු කරගන්නේ කොහොමද? නැත්නම් උපාය මාර්ග වලින් අපි කොහොමද ව්‍යාපාරයක් අපිට ඉස්සලා බැලුවොත් අපිට ව්‍යාපාරයක් පුළුල් කර ගැනීමට හේතු වන්නේ ඇයි? ඇයි ඕනෑම ආයතනයක් ව්‍යාපාරයක් පුළුල් කරගන්න? කුමක් කරුණු නිසාද? පළමුවයි සිංහල ලියා ගන්න පුළුවන් ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ හේතු. right? පළමු හේතුව තමයි ලාභදායිතාවය සහ අලවිය වැඩි කර ගැනීම. ලාභදායිතාවය සහ අලවිය වැඩි කර ගැනීම. ඕනෑම ව්‍යාපාරයේ අපි කැමති තමුන්ගේ ලාභය සහ තමුන්ගේ අලවිය වැඩි කරගන්න. right? එක හේතුවක් ඒක. දෙවැනි එක තමයි සමහර වෙලාවට ආත්ම තෘප්තිය සඳහා. right? අපි ව්‍යාපාර මම තමයි මේ පළාතේම ව්‍යාපාරයේ නම්බර 1. ලකුණු දැකලා තියෙන්නේ සමහර වෙලාවට මේ තත්ත්වෙ මත සමහර ව්‍යාපාරිකයෝ මරනවා. ඇයි තමුන්ට වෙන්න ඕනේ මේ තමුන් තමයි මේ පළාතේ ලොකුම ව්‍යාපාරිකයා බවට පත් වෙන්නේ. ඒ වගේ සමහර ආත්ම තෘප්තිය සඳහා. තුන්වෙනි කරුණ සමග අපිට කියන්න පුළුවන් තරගකලුවන් වෙළඳපොලේ ඉවත් කර ගැනීම සඳහා තමුන් ඒකාධිපති වෙළඳපොලක් ඇති කර ගැනීම. සමහරවිට මේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කළාම තම තරගකරුවන්ට එම ආයතනයත් එක්ක මුහුණ දෙන්න තිබෙන අපහසුතාවය නිසා සමහර අවස්ථාවන් වලදී එම ආයතනයේ තව එම වෙළඳපොලේ තරගකරුවන් ඉවත් වීමටත් අපි මේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඊළඟ එක තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තිබෙනවා සමහර වෙලාවට වෙළඳපොළ හිදැස් හඳුනා ගැනීම. 3-4 වෙනි. ඒ කියන්නේ තවදුරටත් මේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් නොවූ වෙළඳපොළ කොටසක් තිබීම හඳුනා ගැනීම තුලින් අපිට පුළුවන් ඒ ව්‍යාපාර කොටසට නව ව්‍යාපාර හඳුන්වා දීලා තමුන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්න. right? අනිත් කරුණ අපි දන්නවා දැන් මේ තවදුරටත් තමයි මේ reason for business expansion නැත්නම් ඇයි අපි මේ ආයතන පුළුල් කරගන්නේ තමුන්ගේ අවදානම විවිධාංගීකරණය කිරීම සඳහා. හදිසියවත් තමුන්ට එක ව්‍යාපාරයකින් ව්‍යාපාරය මොකක් හරි කරුණක් කියලා නැති වුණොත් ව්‍යාපාරය පුළුල් කර ගැනීම තුළින් වෙනත් ව්‍යාපාරකයක් තුළින් තමුන්ට ඒ ආදායම ලබා ගන්න පුළුවන්. එවනම් ව්‍යාපාර අවදානම විවිධාංගීකරණය කිරීම සඳහා අපිට පුළුවන් මේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුල් කර ගැනීම සඳහා. අපි දන්නවනේ හුඟක් වෙලාවට අපිට තව කරුණක් තමයි අර පරිමාණික වාසි ලබා ගැනීමටත් සමහර වෙලාවට අපිට උපකාරී වෙනවා මේ ව්‍යාපාර පුළුල් කරන. එතකොට අපි දැන් මේදි සාකච්ඡා කළේ ඇයි අපි විසින් ව්‍යාපාරයක් පුළුල් කරගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට තමයි අපි මේ පිළිතුර දුන්නේ. right? දැන් අපි පාඩම මොකද අපේ පාඩම තමයි දෙවෙනි කොටස. දැන් පළවෙනි කොටස ඉවරයි දෙවෙනි කොටස. පුළුල් කිරීමේ ව්‍යාපාර පුළුල් කිරීමේ ක්‍රමෝපායන් තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. එතකොට අපි සාකච්ඡා කළේ ඇයි එහෙමනම්
ඇයි අපි ව්‍යාපාරයක් පුළුල් කරගත යුත්තේ මන්ද? ඒකට තමයි අපි දැන් පිළිතුරු එන්නේ. එහෙමනම් තවදුරටත් මේ ආයතනය පුළුල් කර ගැනීමේදී අප විසින් කළ යුතු දේවල් මොනවද? මොකක්ද අපි විසින් භාවිතා කර යුතු උපාය මාර්ග? ඉතාමත්ම වැදගත්. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ උපාය මාර්ග. විනාඩියක් දෙන්න පොඩ්ඩක්. මොකද්ද මේ උපාය මාර්ග ගැන තමයි දැන් කතා කරන්නේ. හරි. දැන් අපි ඉගෙන ගත්තා එහෙනම් මොකද්ද? ඇයි මේ ව්‍යාපාරයක් පුළුල් කර ගැනීමට අවශ්‍ය? එහෙමනම් දැන් මොකද කිරීමේ දක්වා ආයතනයක් තම අභ්‍යන්තර සහ බාහිර වාතාවරණය අපි දැන් ඇගීමක් කළා. ඊට පස්සේ අපිට ඕනේ මේ අනාගත ස්ථානයට යෑම සඳහා අප විසින් ගත යුතු උපාය මාර්ග මොනවද කියලා. එහෙම බලනකොට අපි දන්නවා අපි ඉගෙන ගත්තා මේ උපාය මාර්ග තෝරා ගැනීමේදී අප විසින් ඇගේ යුතු කරුණු කීපයක් තියෙනවා. උපාය මාර්ග තෝරා ගැනීමේදී ඇගේ යුතු කරුණු මොනවද? උපාය මාර්ගය තෝරා ගන්නකොට අපි බලන ප්‍රධාන දේවල් මොනවද? හරිට විවාහය සඳහා කාන්තාවක් තෝරා ගැනීමේදී අපි බලන සාධක තියෙනවනේ. ඒ වගේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේදී අප විසින් සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන කරුණු මොනවද? එකක් තමයි මේ සූටබිලිටි. ඒ කියන්නේ යෝග්‍යතාවය. කොපමණ දුරට අපිට මේ අපි භාවිතා කරන්න බලාපොරොත්තු වන උපාය මාර්ගය ආයතනී ක්‍රියාකාරීත්වය දැනට පවතින ක්‍රියාකාරීත්වය සඳහා එම නැත්නම් ආයතනයට කොපමණ දුරට ගැලපෙනවාදයි සොයා බැලීම. සූටබිලිටි. අපි අපේ පවුලට ගැලපෙනවා සූටබිලිටි. ෆීසිබිලිටි ඊළඟට. ඒ කියන්නේ මොකද්ද? සාක්්‍යතාවය. ෆීසිබිලිටි කියන්නේ සාක්‍ය. එතකොට අපි මේ භාවිතා කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ග කොපමණ දුරට ප්‍රායෝගිකව අපිට යොදාගත හැකිද? දැන් සමහර වෙලාවට උපාය මාර්ග තියෙනවා අපිට ඒවා ප්‍රායෝගිකව යොදා ගන්න හැකියාවක් නැහැ. නොයෙකුත් කරුණු නිසා. එම කරුණු මුදල් නොමැතිකම නිසා, අවශ්‍ය සේවකයන් නොමැතිකම නිසා, අවශ්‍ය තාක්ෂණය නොමැතිවීම නිසා ආයතනයේ හැම උපාය මාර්ගයක්ම ඒ ආයතනයට යොදා ගන්න බෑ. ඒ සඳහා අපි සාක්්‍යතාවය නැත්නම් ෆීසිබිලිටි ප්‍රායෝගිකව යොදා ගැනීමේ හැකියාවක් බලන්න. අනිත් එක තියෙනවා මේ ඇක්සෙප්ටබිලිටි. SFA. ඇක්සෙප්ටබිලිටි කියන්නේ පිළිගැනීම. මොකද්ද මේ පිළිගැනීම කියන්නේ? මේ භාවිතා කිරීමට අපි බලාපොරොත්තු වන උපාය මාර්ගය සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ පිළිගැනීමකට සැලකිල්ලට භාජනය වෙනවා. රයිට්? මතක තියාගන්න. එහෙමලා උපාය මාර්ග සම්පාදනයේදී අපි විසින් උපාය මාර්ගයක් තෝරා ගැනීමේදී අගයන කරුණු ප්‍රධාන තුනක් තියෙනවා. එකක් තමයි යෝග්‍යතාවය, සාක්්‍යතාවය සහ පිළිගැනීම. යෝග්‍යතාවය, සාක්්‍යතාවය සහ පිළිගැනීම වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි දැන් බලමු මේ මොනවද ආයතනයකට තිබෙන මේ මූලික උපාය විකල්පයක්. ආයතනයකට තිබෙන මූලික උපාය විකල්පයක්. අපිට මේ වගේ ප්‍රධාන කොටස් 4ක් යටතේ අපිට මේක හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේ ස්ථාවර උපායන්. අපි ඒකට කියනවා stable strategy. අනිත් එක තමයි වර්ධන උපායන්. growth strategy. අනිත් එක තමයි හැකිලීමේ උපායන්. retrenchment strategy සහ ඒකාබද්ධ උපායන්. ඒ කියන්නේ combined strategy. මේ උපායන් කීපයක් එකට එකතු කරනවා. දැන් අපි මතක තියාගන්න මෙහිදී
ප්‍රධාන වශයෙන් මේ උපායන් අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ආයතනයක් පුළුල් කර ගැනීම. එහෙමනම් අපි මෙහිදී විශේෂයෙන්ම සලකා බලන්නේ කුමන වගේ උපාය මාර්ගවලටද රිට්‍රිෂ්මන්ට් කියන්නේ හකුලා ගැනීම. දැන් තවදුරටත් තරගකාරී වෙන්න නම් සමහර ආයතන කොටස් වසා දමන. ඒක නෙමෙයි. අපි මෙහිදී සම්පූර්ණයෙන් බලන්නේ මොකද්ද? අපි විභාගෙදි කිව්වනේ නේද? මොකද්ද අපි සාකච්ඡා කරන්නේ? ප්‍රධාන වශයෙන් පුළුල් කිරීමේ ක්‍රමෝපයන්. එහෙමනම් අපි පුළුල් කිරීමේ ක්‍රමෝපයන් බලනකොට අපි මෙහිදී විශේෂයෙන් සලකලා බලන්නේ මේ වර්ධන උපායන් පමණයි. වර්ධන උපායන් නැත්නම් ව්‍යාප්ත උපායන් අපි කියනවා growth or expansion strategies, right? දැන් මේදී සලකා බලනකොට අපිට නොයෙකුත් කරුණු බලන්න සිද්ධ වෙනවා මේ වර්ධක උපාය මාර්ග පහත සඳහන් පරිදි හඳුනා ගන්න ඕනේ. දැන් ඉහළ වර්ධනයක් සහිත වෙළඳපළක සාපේක්ෂක ස්ථානයක් ලබා ගැනීම. එහෙමද අපි අරමුණ. ඒ නැත්තම් ඉහළ වර්ධනයක් සහිත වෙළඳපළවල තව වර්ධනීය වෙන වෙළඳපොළ කොටසක් අත් කර ගැනීම. ඒ නැත්තම් මේ පරිණත වෙළඳපොළ කොටසක විශාල වෙළඳපොළ කොටසක් අත් කර ගැනීම. හිමින් වැඩෙන වෙළඳපොළවල ශක්තිමත් ස්ථානයක් ඇති කර ගැනීම. ඒ නැත්තම් සම්පූර්ණ විවිධාංගීකරණ වූ භාණ්ඩ පෙළක ශක්තිමත්. මේ ආකාරයෙන් අපිට අපගේ මේ ව්‍යාපාර උපාය මාර්ග කළමනාකරණයේ වර්ධන උපාය මාර්ගයේදී අපිට නොයෙකුත් ආකාරයේ වර්ධන උපාය මාර්ගයක් පිළිබඳව හඳුනා ගැනීමක් සිදු කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ තිරසාර ප්‍රසාරණයක් සඳහා ව්‍යාපාරයක් භාවිතා කළ හැකි උපක්‍රම මොනවද කියලා. දැන් අපි තමයි සාකච්ඡා කරන්නේ. දැන් මතක තියාගන්න හරි වැදගත් වචනයක් තමයි මේ තිරසාර. මොකද මේ තිරසාර කියන්නේ? තිරසාර කියන්නේ නොකඩුව වැඩිවීමක් සිදු කරනු ලබන තත්ත්වයක්. right? තිරසාර ප්‍රසාරණය. ඒ සඳහා අපිට භාවිතා කර ගන්න පුළුවන් ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ තිරසාර ප්‍රසාරණයක් සඳහා ව්‍යාපාර උපක්‍රම භාවිතා කිරීමේදී ඒව නැත්නම් අපි කියනවා පුළුල් කිරීමේ උපාය මාර්ග expansion strategies අපිට දෙකක් වර්ග දෙකක් ප්‍රධාන හඳුනා ගන්න පුළුවන්. අපි මේ දෙකකට කියනවා කඩිනම් වර්ධන උපාය මාර්ග අනිත් එකට අපි කියනවා මොකක් කියලාද කියන්නේ විවිධාංගීකරණ උපාය මාර්ග. මොනවද? කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංගීකරණ උපාය මාර්ග. දැන් අපි බලමු මේ කඩිනම් වර්ධන උපාය මාර්ග නැත්නම් වර්ධන උපාය මාර්ග අපිට ප්‍රධාන වශයෙන් අපි කිව්වා කඩිනම් වර්ධන උපාය මාර්ග සහ විවිධාංගීකරණ උපාය මාර්ග වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ විවිධාංගී උපාය මාර්ග අපිට නැවතත් කොටස් වලට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. නමුත් මේ කොටස යටතේ අපි බලන ඉස්සෙල්ලාම හඳුනා ගන්න යන්නේ කඩිනම් වර්ධන උපාය මාර්ග. එතකොට බලමු මේ කඩිනම් වර්ධන උපාය මාර්ග. මේකට කියනවා intensive growth strategies. කඩිනම් වර්ධන උපාය මාර්ග. දැන් මේ කඩිනම් වර්ධන උපාය මාර්ග ක්‍රමවේදයන් අපිට ප්‍රධාන වශයෙන් හඳුන්වලා දුන්නා. ප්‍රධාන විත්තටෙක් වල ඉගෝ ඇන්ඩ් සොෆ්ට් කියන විද්‍යාඥය ආයතනයක් තමුන්ගේ ව්‍යාපාර කටයුතු වැඩි කර ගැනීමට නම් අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳව තමයි මොහු හඳුන්වා දුන්නේ. මොහු හඳුන්වා දුන් පළමු උපක්‍රමයට අපි කියනවා වෙළඳපොළ විනිවිද යන උපක්‍රම. විතින් බ්‍රැකට් ලියා ගන්න මාකට් පෙනිට්‍රේෂන්. දැන් මේවා අපි දැන් ඉගෙන ගන්න යන්නේ කඩිනම් වර්ධන උපාය මාර්ග. අපි කියනවා අපි විතින් බ්‍රැකට් ලියා ගන්න මාකට් පෙනිට්‍රේෂන් එක කඩිනම් උපාය මාර්ගය එක.
මොකද්ද මේ වෙළඳපොළ විනිවිද යන උපක්‍රම. නැත්නම් අපි කියනවා මාකට් ඇඩ්මිනිස්ට්‍රේෂන්. දැන් අපි හොඳට ඔයගොල්ලෝ මට සවන් දුන්නොත් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා අපි බැංකු මේව භාවිතා කරනවා. නැත්නම් වෙනත් මූල්‍ය ආයතන එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර ආයතන කොහොමද මේ වෙළඳපොළ විනිවිද යන උපක්‍රම භාවිතා කරලා ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා ක්‍රියා කරන්නේ. දැන් මේ සඳහා මම ඔයගොල්ලන්ට පැහැදිලිව උදාහරණ සහිතව මූල ශාස්ත්‍රය සහ අනිකුත් වෙළඳපොළවල් වල භාවිතා කරන මේ ආයතන කඩිනම් වර්ධන උපාය මාර්ගය අපි සාකච්ඡා කරනවා. එක වෙළඳපොළ විනිවිද යන උපක්‍රම නම් කිව්වාගේ මාකට් පෙනිට්‍රේෂන්. පවතින සේවා හෝ නිෂ්පාදන පෙළ මත පදනම්ව අලෙවි ආදායම වැඩි කර ගැනීමට තමයි මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අලුතෙන් කිසිම ආකාරයෙන් නව නිපීමක් ඉදිරිපත් කරන්නේ නැහැ. අපි මොකද කරන්නේ? මේ පවතින නිෂ්පාදන පෙළ පදනම්ව එම යොයවා යොදාගෙන තවදුරටත් අලවිය වැඩි කර ගැනීමේ ලාභය සහ වෙළඳපොළ කොටස ඇති කර ගැනීම තමයි මෙම ක්‍රමේදී අපි භාවිතා කරන්නේ. දැන් අපි බලමු මේ ක්‍රියාව කොහොමද කරන්නේ. මේ කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. වෙළඳපොළ විනිවිද යන උපක්‍රම. දැන් මම උදාහරණයක් වශයෙන් අරගන්නම්කෝ. right? දැනට සිටින පාරිභෝගිකයන්ට අදාළ භාණ්ඩ ප්‍රයෝජනීයට ගන්නා වාර ගණන වැඩි කිරීම. ඒ කියන්නේ දැනට සිටින පාරිභෝගිකයන්ගේ අදාළ භාණ්ඩය ප්‍රයෝජනීයට ගැනීමට වාර ගණන වැඩි කර ගැනීම. දැන් උදාහරණයක් ගන්නකො මම යුනිලිවර් සමාගමේ ටූත්පේස්ට් අපි තුමු සිග්නල් දන්තාල් ලේපේ. දැන් ඔවුන් කොහොමද මේ වෙළඳපොළ විනිවිද උපක්‍රම භාවිතා කරන්නේ තමුන්ගේ සිග්නල් තවදුරටත් තමුන්ගේ ප්‍රදේශය තුළ සිටින ගනුදෙනුකරුවන්ට වැඩියෙන් විකුණන්නේ කොහොමද? ඒ සඳහා ගත්තා වූ උපක්‍රම මොකක්ද? දැන් මම මතක ඔයගොල්ලන්ට මතක ඇති පුවත්පත් දැන්වීම, ටීවී දැන්වීම මොකක්ද යන්නේ? ඔබේ දරුවාට දවසට දෙපාරක් දත් මැදීමට පුරුදු කරන්න. මොකද ඒ කියන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් දවසකට එකවරයිනේ දත් මදින්නේ උදේට විතරයිනේ. එතකොට අපි උදේට විතරක් දත් මැද්දම අපි හිතුව එක්කෙනෙකුට මාසයක් පුළුවන් මේ ටූත්පේස්ට් එක භාවිතා කරන්න. උදාහරණයක්. දැන් සිග්නල් ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඔබේ දරුවාට දවසට දෙපාරක් දත් මදින්න පුරුදු කරන්න. ඒක හොඳ විදිහට කියන්නේ. එතකොට මොකද දැන් උදේට මැදුවෙක් කෙනා දැන් රැටක් මදිනවා. දැන් රැට මදිනකොට මොකද වෙන්නේ? එතකොට අර මාසයක් මැද්ද එක ඒ ගනුදෙනු කරුම දැන් කොච්චරක් ගන්න ඕනේද? දැන් ගන්න ඕනේ අර ටූත්පේස්ට් ටියුබ් දෙකක් ගන්න ඕනේ. ඔන්න ක්‍රමේ. right? ඒක තමයි ටීවී වලින් අපිට කියනවා. හොඳ පුරුදු කරන්න. එතකොට තව එකක් ඔකුලට මතකද මෙහෙම කියනවා. අර සංගක්කාර ඇවිල්ලා කියන්නේ 1 2 3 4 හැමතිස්සෙම අත හොදන්න කියනවනේ එක එක කාර්යාවෙන් පසුව. දැන් නම් ඉතින් ඒක හරි වැඩි එකක්ද? දැන් මේ දවස්වල කොවිඩ් නිසා ඒක අපිට වෙළවල විනිවිද උපක්‍රමය හරියට භාවිතා කරන්න පුළුවන්. කොහොමද? මොකක් ඇල්ලුවත් අත හොද ගන්න. මොනවා ඇල්ලුවත් අත හොද ගන්න. ඒ මොකක්ද ඒ කරන්නේ? දැන් හොදන්න මොනවද යන්නේ? එක්ක සමා එක්ක අර දියර වැඩිපුර යන්න මොකද්ද වෙන්නේ? වැඩිපුර ගෙවෙනවා. එහෙමනම් එකම පුද්ගලයා එකපාරක් අතෝදපු පුද්ගලයා දැන් අතෝදනවා විනාඩි 5න් 5ට. එතකොට භාවිතා කරන ලද අත්සෝදනීය නැත්තම් සමක් කැල්ල ගෙවෙනවා. නැත්තම් ඉවර වෙනවා. ඒකට වැඩිපුර භාණ්ඩයක් එම ගනුදෙනු කරුවට අලෙවි කරගන්න පුළුවන්. දැන් පේනවා නේද කොහොමද කියලා අපිට දැනට සිටින පාරිභෝගිකයාගේ අදාළ භාණ්ඩය ප්‍රයෝජනයට ගන්නා වාර ගණන වැඩි කරගන්න විදිහ. හරි? right? දැන් බලන්න ඕක බැංකුවල කරන්නේ නැද්ද?
ඇයි අපි බැංකුවලත් කරනවානේ. අපි මොකද කරන්නේ? අපි කියනවා බැංකුවල තියෙන ගිණුම් ප්‍රමාණය තැන්පතු ප්‍රමාණය වැඩි කරගන්න. රුපියල් 500ක් දැම්මොත් මෙච්චරයි, රුපියල් ලක්ෂයක් දැම්මොත් මෙච්චරයි, රුපියල් දෙකක් දැම්මොත් මෙච්චරයි ආදී වශයෙන් විශේෂ ළමා ගිණුම් වල තැන්පත් කරන තැන්පතු ප්‍රමාණය මත අපි විවිධ වූ තෑගි භාණ්ඩ ලබා දෙනවා. ඒක තහනම් කරලා නැහැ. තහනම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ඩ්‍රෝස් තමයි. දිනුම් ඇදීම් පමණයි. right? එතකොට දැන් මොකද රුපියල් 5000ක් දැම්මොත් මෙච්චරක් දෙනවා, 10000ක් දැම්මොත් මෙච්චරක් දෙනවා ආදී වශයෙන් පාරිභෝගිකයන්ට වැඩියෙන් තැන්පත් කරනවා. ඒක තව විදියකින් කරනවානේ. සමහර බැංකු කරනවා රුපියල් ලක්ෂයක් දැම්මොත් පොලිය මෙච්චරයි, ලක්ෂ දෙකක් දැම්මොත් පොලිය ඉතිරි කිරීමේ ගිණුම් වල අර පොලි ප්‍රමාණය වෙනස් කරනවා තාන තැන්පතු ප්‍රමාණය අනුව. එතකොට අපිත් මේක භාවිතා කරනවා. නේද? වෙළඳපොළ විනිවිදයන උපක්‍රම තමුන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා. එක ක්‍රමයක්. තාම මේ වෙළඳපොළ විනිවිදයන උපක්‍රම දෙක තමයි ඒකම යටතේ නව වෙළඳපොළ කොටසේ ඇති නව ගනුදෙනු කරුවන් ලබා දෙන. දැන් හිතන්නකෝ අපි දැනටවත් මේ ව්‍යාපාර කොටසේ ඉන්නවා. උදාහරණයක් ගමුකෝ. දැන් ගමුකෝ නැවතවරක් අපි අර අපේ යුනිලිවර් තොරතුරු ඕගොල්ලෝ දැකලා තියෙනවා නේද? යුනිලිවර් අර යනවනේ මේ තරගයක් මේ යනවනේ අර සිනහා බෝවේවා කියලා අර හැම තැනටම යනවා. ගම් පළාතට යනවා. ඕගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ඔය ගම් පළාත් වලට ගියාම මේගොල්ලෝ හුඟක් වෙලාවට ඒ ගම් පළාතේ කට්ටිය අර ටූත් පේස්ට් භාවිතා කරන්නේ. ඒවුන් භාවිතා කරන්නේ මොනවද? අර අඟුරු, එතකොට දන්තා, අර මුක්ත වගේ ඒවා. දැන් එතකොට මොකද කරන්නේ? මුන් ගිහිල්ලා සාම්පල්ස් දීලා කියනවා මේක බලන්න කියලා. එතකොට මොකද කරේ? අර තමුන්ගේ හිටපු වෙළඳ පොළේම හිටපු තමුන්ගේ කවදාකත් මේ ටූත් පේස්ට් ගත්තේ නැති අයට ටූත් පේස්ට් ලබා දීම සඳහා පොළඹු. දැන් හරියට කවදාවත් අපි ගමුකෝ අපේ ප්‍රශ්නේ. දැන් මේ කවදාකත් වැඩි ඒව කොටස හිටියා ඒගොල්ලෝ අත හොදන්නේම නැහැ. නමුත් දැන් මේ කොවිඩ්-19 නිසා බල කරනවා ඒ ගනුදෙනු කරුවන්ට අත හොදන්න. දැන් ඔන්න අලුත් ගනුදෙනු කරුවක් සෙට් එකක් අර මුඛාවරණ පාවිතා නොකර තහනම් කරනවා. ඒතර අනිවාර්යයෙන්ම ගන්න ඕනේ භාවිතා නොකරන අය. අන්න නව පවතින සේවාව තවදුරටත් එම්ම වෙළඳ පොළෙහිම අලෙවි කරලා වැඩි ප්‍රමාණයක් විකිණි. තුන්වෙනි ක්‍රමය තමයි දැන් අපේ ඉන්න මේ වෙළඳ පොළේ ඕගොල්ලෝ දැකලා ඇති. දැන් අපි කොහොමද ඒක බැංකුවේ කරන්නේ? දැන් බැංකුව මොකද කරන්නේ? අර අලුත් ගනුදෙනු කරවන්න කොහොමද යන්නේ? අපි යනවා ගෙයින් ගෙට. දැන් යන්නේ නැහැ මේ දවස්වල ගෙයින් ගෙට ගිහිල්ලා ඉස්කෝලවල වලට ගිහිල්ලා මොකද කරන්නේ? ඒ පළාතේ අපි අපේ ගිණුම් නැති ගිණුම් කරුවන්ට අපි ගිණුම් ආරම්භ කරලා දෙනවා. ගිණුම් ඕපන් කරපු නැති අපේ අයට. නේද? right. එහෙමනම් පවතින වෙළඳ පොළ එහෙම නැත්නම් අලුතෙන්ම ඒ පළාතේ බබෙක් හම්බෙනවා නම් අපි ගිහලා තෑගි දීලා අලුතෙන් ගිණුමක් ආරම්භ කරනවා. මේ බැංකුත් මේවා කරනවා මතක තියාගන්න. අනිත් එක තමයි පවතින වෙළඳ පොළේ ඇති තරගකාරී ගනුදෙනු කරුවන් අන්තර්ග්‍රහණය කර ගැනීම. දැන් මේ මාකට් එකේම ඉන්න පුළුවන් සමහරලාට උන සිග්නල් භාවිතා කරන්නේ නැති වෙනත් ටූත් පේස්ට් එකක් භාවිතා කරන කට්ටිය. දැන් අපි මොකද කරන්නේ? ඒගොල්ලෝ අපේ ගාවට ගන්න ඕන. එතකොට මොකද කරන්නේ? සිග්නල් තෑගි දෙනවා. එකක් දෙකක් ගත්තොත් තුනක් දෙනවා, තුනක් ගත්තොත් ආදී වශයෙන් ටූත් පේස්ට් එකක් ගත්තොත් බ්‍රෂ් එකක් දෙනවා. එතකොට මොකද කරන්නේ? අර බ්‍රෂ් එක ගන්න නිසා අර ටූත් පේස්ට් එක මාරු කරනවා. දැන් අපිත් කරනවා නෝ වැඩි බැංකුවල මොකක්ද බැංකුවලින් කොහොමද කරන්නේ? බැංකුවල කරන්නේ අපේ තරගකරුවන්ගේ බැංකුවල තියෙන ගිණුම් තැන්පතු කරුවන් ගාවට ගිහිල්ලා අපි මොකද කරන්නේ? ඔයාගේ සම්පතු කොහෙද තියෙන්නේ?
ඔයාගේ හවුසින් ලෝන් එක කොහෙද තියෙන්නේ? එක්ස් බැංකුවේ. ඉතින් ඇයි එක්ස් බැංකුවේ දාන්නේ? අපේ පොලිය හවුසින් ලෝන් වලට හරි අඩුයිනේ. ඒව නැත්නම් අපේ තැන්පතු සඳහා වැඩි පොලියක් දෙනවනේ. ගේන්නකෝ අපේ බැංකුවට අපි වැඩි පොලියක් දෙනවා. මෙන්න තම තරඟකාරී ගනුදෙනුකරුවන් තම වෙළඳපොළ කොටසෙම සිටි අයට වැඩියෙන් තමුන් වෙතට නම්බගෙන. එවනම් වෙළඳපොළ විනිවිද යාම වැඩි කර ගැනීම සඳහා ක්‍රමය යටතේ අපිට ක්‍රමවේද තුනකට මේ වෙළඳපොළ විනිවිද භාවය තුලින් අපිට වර්ධනය අපේ විකුණු ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියාවක් තියෙනවා. තේරුණා නේද? අනෙක් උපක්‍රමයක්. ඒ උපක්‍රමයට අපි කියනවා කඩිනම් වර්ධන උපාය මාර්ගයේ යටතේ තිබෙන වෙළඳපොළ විනිවිද යන උපක්‍රම. ඒ වලට අපි ඒකට කියනවා මාකට් පෙනිට්‍රේෂන්. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති කියලා. හරි? ඕකේ. දෙවෙනි ක්‍රමය බලමු. දෙවෙනි ක්‍රමය තමයි දැන් මේ තාමත් අපි කතා කරමින් ඉන්නේ කඩිනම් වර්ධන උපාය මාර්ග යටතේ අපිට ව්‍යාපාර දියුණු කරගත හැකි පුළුල් කරගත හැකි ක්‍රම උපක්‍රම. එක වෙළඳපොළ විනිවිද යන උපක්‍රම භාවිතය. දෙක නව වෙළඳපොළ වර්ධනය කිරීමේ උපක්‍රම. ඒ කියන්නේ මාකට් ඩෙවලොප්මන්ට්. මොකද්ද? මාකට් ඩෙවලොප්මන්ට්. දැන් මෙහිදී මොකද්ද අපි කරන්නේ? දැන් ඔන්න බලන්නකෝ අපේ ශාඛාවක් නැහැ ඒ පළාතේ. අපේ ශාඛාවක් නැහැ ඒ පළාතේ. අපි ගිහිල්ලා මොකද කරන්නේ? අපි ගිහිල්ලා අලුතෙන් ශාඛාවක් විවෘත කරනවා. එතකොට ඒ ශාඛාව ඔගොල්ලෝ දන්නවනේ දැන් අපි හිතමු මොරටුවේ පුද්ගලයෙක් උදාහරණයක් ගමුකෝ. මොරටුව පුද්ගලයෙක් අපේ ශාඛාවක් තියෙන රත්මලාන උදාහරණයක් ගමු. එතකොට මොරටුවේ ඉන්න පුද්ගලයෙක් රත්මලානට ඇවිල්ලා අපිත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. මොකද මොරටුවේ ඕන තරම් බැංකු තියෙනවා. අපේ බැංකු කොච්චර හොඳ වුණත් ඊළඟ අපි මොකද කරන්නේ? අපේ ව්‍යාපාරය මොරටු ප්‍රදේශයේ දියුණු කර ගැනීම සඳහා අපි මොරටුවේ අලුත් ශාඛාවක් පටන් නව වෙළඳපොළ වර්ධනය කිව්වා. ඒව නැත්නම් අපි විදේශීය වෙළඳපොළට ගිහිල්ලා අලුත් ශාඛාවක් පටන්. එහෙනම් භූගෝලීය වශයෙන් අලුත් වෙළඳපොළවල් සොයාගෙන ගොස් ඒව නැත්නම් පවතින නිෂ්පාදන සේවාවන් ලබා දීමේ උපක්‍රමයට අපි කියනවා නව වෙළඳපොළ වර්ධනය කිරීමේ උපක්‍රම. අපි ඒක කියනවා ඉංග්‍රීසියෙන් මාකට් ඩෙවලොප්මන්ට්. ඔන්න අපිට තවදුරටත් ව්‍යාපාරය පුළුල් කරගන්න පුළුවන් නව ශාඛා විවෘත කිරීම. right? ඒක තුන්වෙනි ක්‍රමය මොකක්ද? කඩිනම් වර්ධන උපාය මාර්ගය යටතේ අපිට භාවිතා කරන්න පුළුවන් තුන්වෙනි ක්‍රමවේදය තමයි පවතින වෙළඳපොළට නව නිපියුමා සේවාවන් ලබා. අපි තවදුරටත් ක්‍රියා කරන වෙළඳපොළ තුළ අලුතෙන් නව නිෂ්පාදන එකතු කිරීම. නව නිපියුම් හඳුන්වා දීම. අපි ඒකට කියනවා ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. මොකද්ද? ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. දැන් ඔන්න හිතන්නකෝ මෙහෙම. දැන් අපි දන්නවා අපි වෙළඳපොළට ක්‍රියාත්මක කරනකොට අපි ගාව හොඳ නිපියුමක් නැහැ ළමයින් වෙනුවෙන්. ළමා ගිණුමක් නැහැ. අපි හිතමු උදාහරණයක් වශයෙන්. එහෙමනම් මොකද කරන්නේ? අපි අලුතෙන් නව ළමා ගිණුමක් වෙළඳපොළට හදුවා. ඔන්න ළමයි ටික දැන් ඔන්න අපි ගාවට. එහෙම නැතිනම් තියෙනවා නම් දැනටමත් ගිණුමක් අපි හිතමු අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ කාන්තා ගිණුමක් දැන් ඔන්න නැත්තම් ළමා ගිණුමක් තරුණ ගිණුමක් අපි මේ ගිණුම නව ආකාරයෙන් වෙළඳපොළට හඳුන්වා දෙනවා. දැන් නවවනේ යෞවනයන්ගේ ගැළපෙන ගිණුමක් කියලා තාක්ෂණීය භාවිතා කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව ගිණුමක් ආරම්භ කිරීම. right? ඔගොල්ලෝ දන්නවා ඇතිනේ දැන් නැත්තම් මොකද කරන්නේ? දෙරට තිබෙන යම් යම් ගිණුම් වල විශේෂ ලක්ෂණ වෙනස් කරලා
අපි වෙළඳපොළට හඳුන්වනවා. දැන් සන්ලයිට් නව පෙනුමකි. දැන් රෙක්සෝල් දැන් ලක්ස් නව සුවඳකි. මේ දවස්වල යන්නේ මොන සුවඳද? ඔයගොල්ලන්ට මතකද රෝසමල් සුවඳ, මානෙල් සුවඳ, සකුරා සුවඳ. ඒ යන්නේ සකුරා සුවඳ. දැන් ඉස්සරහට මොන සුවඳක් එයිද දැන්? right? දැන් මේව තමයි එක එක ආයතන භාවිතා කරන අපේ බැලුවොත් එහෙමයි. දැන් නවීන අලුත් ලක්ෂණ සහිත අලුත් සේවාවන් සමග අපෙන් ළමා ගිනු right ඔන්න බලන්න දැන් මේ ඔක්කොම ක්‍රම භාවිතා කළේ අපි ඒකට කියනවා ප්‍රොඩක්ටිව් ඩෙවලොප්මන්ට්. එතකොට මේවට අපි උදාහරණයක් වශයෙන් කියනවා කඩිනම් වර්ධන උපායමාන. දැන් මතකද මේවා බැංකු භාවිතා කරනවා. ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා අපිට භාවිතා කරගන්න පුළුවන් ඒ ක්‍රමවේදවලට අපි කියනවා කඩිනම් වර්ධන උපාය. ඇයි මේවට කඩිනම් වර්ධන උපාය මාර්ග කියන්නේ? කඩිනම් වර්ධන උපාය මාර්ග කියලා කියන්නේ කඩිනම්ම අපිට මේක කරන්න පුළුවන් අනිකුත් ක්‍රමවේද. වැඩි වෙලාවක්, වැඩි කාලයක්, වැඩි අවධානමක් රහිතව. right? ඒ වුණා මේ කඩිනම් වර්ධන උපාය මාර්ග අපිට භාවිතා කිරීම සඳහා අපිට අනුගමනය කළ හැකි අවස්ථා මොනවද? අපි ඒක හඳුනා ගන්න ඕනේ. මොනවද මේ සඳහා භාවිතා කළ හැකි අවස්ථා? තම නිෂ්පාදන හෝ සේවා සඳහා වන වෙළඳපොළ සම්තෘප්ත නොවන වෙළඳපොළක් වුණාම, ඒ කියන්නේ පාරිභෝගික තාම තෘප්තමත් වෙලා නැහැ තිබෙන භාණ්ඩ වලින්. වාර ගණන වැඩි කාර්යයක් හැකියාවක් ඇති විට අර දක්මදින දවසල දෙපාරක් මතකනේ කාටත් කියන්න කාටත් ඇහෙන්න right මතකයි නේද right එතකොට මෙන්න මේ තරගකාරියක් වාසියත් කර ගැනීමට මෙන්න මේ නොයෙකුත් කරුණු නිසා අපිට පුළුවන්කමක් තියෙනවා මේ කඩිනම් වර්ධන උපාය මාර්ග වැඩි කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න ඕනේ මොන වගේ අවස්ථාවන් වලදී කියන එක පිළිබඳව අවබෝධය. right? හරි? right. දෙවෙනියට අපි භාවිතා කරන උපාය මාර්ග වලට අපි කියනවා විවිධාංගීකරණ උපාය මාර්ග. දැන් මෙහිදී අපි වෙනස් උපාය මාර්ග. මොකද්ද මේ විවිධාංගීකරණ උපාය මාර්ග කියන්නේ? right? එහෙමනම් අපි මේ දක්වා උත්සාහ ගත්තේ මොකද්ද? පවතින භාණ්ඩ හෝ පවතින වෙළඳපොළ මත ක්‍රියාකාරී වෙලා තමයි අපි උපාය මාර්ග ක්‍රියා කළේ. හරි? නමුත් දැන් විවිධාංගීකරණ උපාය මාර්ගයන් වලදී අපි භාවිතා කරනවා වෙනත් ක්‍රමවේද. තවදුරටත් අපිට භාවිතා කරන්න බැරි නම් අපේ වෙළඳපොළ එහෙම නැත්නම් භාණ්ඩ අපි කොහොමද අලුතින් උපාය මාර්ගවලට ව්‍යාපාරය වැඩි කර ගැනීමට යන්නේ? මේ සඳහා භාවිතා කරන උපාය මාර්ගයන් වලට අපි කියනවා විවිධාංගීකරණ උපාය මාර්ග. මොනවද? විවිධාංගීකරණ උපාය මාර්ග. දැන් අපි බලමු අපිට භාවිතා කරන්න පුළුවන් මේ විවිධාංගීකරණ උපාය මාර්ග මොනවද කියන්නේ. මේ ආකාරයෙන් භාවිතා කරන්න පුළුවන් විවිධාංගීකරණ උපාය මාර්ග අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකට කියනවා අපි තිරස් විවිධාංගීකරණය එහෙම නැත්නම් සිරස් විවිධාංගීකරණය. right? මතක තියාගන්න තිරස් විවිධාංගීකරණය තිරස් විවිධාංගීකරණය. දැන් මතකයි නේද? තිරස් විවිධාංගීකරණ උපාය මාර්ග දෙකක් අපි එක කලින් ගත්තා. ඔයගොල්ලෝ මතක ඇති මේකෙදි මේකට කියලා අපි ප්‍රධාන උපාය මාර්ග දෙක මොකක්ද? කඩිනම් උපාය මාර්ග විවිධාංගීකරණ උපාය මාර්ග. එතකොට විවිධාංගීකරණ උපාය මාර්ග අපි කිව්වා කොටස් දෙකකට නැවත බෙදුවා. එකක් තමයි තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය. තිරස් විවිධාංගීකරණය සහ සිරස් විවිධාංගීකරණය. හරි. දැන් අපි බලන්නේ මේ තිරස් විවිධාංගීකරණය.
එතකොට මොකද්ද මේ තිරස් විවිධාංගය ශ්‍රීකරණය කියලා කියන්නේ? රයිට් මොකද්ද මේ තිරස් විවිධාංගීකරණය? ඒව නැත්නම් අපි ඒකට කියනවා horizontal diversification. ඒව නැත්නම් කියනවා අපි horizontal diversification. මොකද්ද? ඉංග්‍රීසියෙන් ලියා ගන්න horizontal diversification. තිරස් අතට ආයතනයක් තම පවතින නිෂ්පාදන හෝ සේවා පෙළට සමාන ඕ සමාන්තර නව නිෂ්පාදනයක් එකතු කිරීමට අපි කියනවා තිරස් විවිධාංගීකරණය කියලා. තිරස් විවිධාංගීකරණය. අපි එකට කියනවා සමකේන්ද්‍රික. ඒක තවදුරටත් කොටස් දෙකකට බෙදනවා. සමකේන්ද්‍රික විවිධාංගීකරණය ලියාගන්න. සම හොඳේ සම කන්සන්ට්‍රේටිං. එහෙම නැත්නම් රාශිගත විවිධාංගීකරණය. සමකේන්ද්‍රික විවිධාංගීකරණය රාශිගත විවිධාංගීකරණය. අපි කියනවා concentric diversification සහ conglomerate. මේ දෙකම මොන විවිධාංගීකරණයද? තිරස් විවිධාංගීකරණය. තිරස් විවිධාංගීකරණය කියන්නේ horizontal diversification. දැන් අපි බලමු මොකද්ද මේ කොහොමද තිරස් විවිධාංගීකරණය කරලා ව්‍යාපාරය පුළුල් කරගන්න. දැන් අපි මේදී එකතු කරනු ලබන නව නිෂ්පාදන පවතින නිෂ්පාදනයට කරනු ලබන සුළු විවිධාංගීකරණයක්. කිසි වෙනස්කමක් තමයි කරන්නේ. right? තේරුණානේ? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දත්තාලේප නිෂ්පාදන ආයතනය. දැන් මේ දත්තාලේප නිෂ්පාදනය කරන ආයතනයක් තවදුරටත් කොහොමද තම දත්තාලේප විවිධාංගීකරණය කරවි ව්‍යාපාරය පුළුල් කරන්න. එක උදාහරණයක් වශයෙන් අපිට උදාහරණයක් තිරස් විවිධාංගීකරණ උදාහරණ අපිට කියන්න පුළුවන්. කලින් දත්තාලේප හදපු පුද්ගලයා දැන් ආයුර්වේද දත්තාලේප හදන්න පටන් තිරස් විවිධාංගීකරණ එකම ප්‍රොඩක්ට් එක. අපි උදාහරණයක් කියන්න. දැන් අපි ගන්න මෙහෙම. තව එකක්. ගන්න හරිශ්චන්ද්‍ර නූඩල්ස් ඕගොල්ලෝ හරිශ්චන්ද්‍ර නූඩල්ස්. හරිශ්චන්ද්‍ර නූඩල්ස් දන්නවනේ. හරිශ්චන්ද්‍ර නූඩල්ස් වලගේ මැගී නූඩල්ස් අතර වෙනස මොකක්ද? කියන්නකෝ. හරිශ්චන්ද්‍ර නූඩල්ස් මැගී නූඩල්ස් අතර වෙනස. අපි මැගී නූඩල්ස් වලට කියන්නේ මොන නූඩල්ස් කියලාද කියන්නේ? ෂනික නූඩල්ස්. එතකොට හිතන්න හරිශ්චන්ද්‍ර කර්මාන්ත ආයතනය ෂනික නූඩල්ස් හදන්න පටන් ගන්නවා. එකම නූඩල්ස් හැබැයි ක්‍රමවේදයේ පොඩි වෙනසක්. ඒකට කියනවා තිරස් විවිධාංගීකරණය. වකිලේ තේරුණා නේද? තිරස් විවිධාංගීකරණය. එතකොට මේ තිරස් විවිධාංගීකරණය අපි නැවත වරක් කොටස් දෙකකට බෙදනවා. සමකේන්ද්‍රික විවිධාංගීකරණය සහ රාශිගත විවිධාංගීකරණය. එතකොට මොකද්ද මේ සමකේන්ද්‍රික විවිධාංගීකරණය කියන්නේ? මොකද්ද මේ රාශිගත විවිධාංගී? මතක තියාගන්න මේ ඉංග්‍රීසි මේකට horizontal diversification. මේ ඉංග්‍රීසි වචනයත් හරි වැදගත්. මොකද සමහරලාට සිංහල වචනේ වෙනස් විදියට එන්න පුළුවන්. හරි? right. දැන් අපි බලමු එහෙනම් මොකද්ද මේ සමකේන්ද්‍රික විවිධාංගීකරණය. ඔන්න හොඳට බලාගන්න. දැන් මේදී මොකද්ද වෙන්නේ? නව නිෂ්පාදන පවතින වෙළඳපොළ තුල සිටින පාරිභෝගික හඳුන්වා දීම තුලින් හැබැයි තාක්ෂණයට සමාන තාක්ෂණයක් සහිතව හඳුන්වා දෙනවා. right? එතකොට මේ සම කේන්ද්‍රිකට අපි කියනවා තවදුරටත් අපි මේකට කියන්න පුළුවන් related diversification. related diversification. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අර මම කිව්වා වගේ මේක ආකාර දෙකකට එන්න පුළුවන්.
වෙළඳපොළ වලට බද්ධව සිදු කරන දේ සහ වලට තාක්ෂණික බද්ධ. පවතින වෙළඳපොළට බද්ධ. උදාහරණයක් අපි ගත්තොත් අපි ගත්තොත් ජෙලි කියලා ගන්නමු. දැන් ජෙලි හදන්න වෙළඳපොළේ ශීතකරණයක් ඕන. නමුත් මේ මෑතකදී අපි දන්නවා ඔබ සිදු දෙනාම දන්නවා ජෙලි හදන්න ශීතකරණයක්ම අවශ්‍ය නැහැ. ශීතකරණයක් රහිතව සාදා ගන්න පුළුවන් ජෙලි ශීතකරණයක් රහිත. ඒ වගේම තමයි අර වගේ තාක්ෂණිකව බද්ධ ගත්තොත් එහෙම අර නූඩල් සමාගම හදලා හරි රයිට්. එවනම් සමකේන්ද්‍රික විවිධාංගීකරණය කියලා කියන්නේ පවතින වෙළඳපොළට තුල සිටින පාරිභෝගිකයන්ට ඒ තමුන් මෙතෙක් ඉදිරිපත් කරන ලද භාණ්ඩයට තාක්ෂණික වශයෙන් හෝ වෙළඳපොළට සමාන වශයෙන් භාණ්ඩ හඳුන්වා දීම. සම්පූර්ණ විවිධාංගීකරණය නැහැ හැබැයි පොඩ්ඩක් සමානයි. දැන් කාටද කියන්න පුළුවන් බැංකුවල ඉන්ෂුරන්ස් හඳුන්වනවා. පොඩ්ඩක් සමානයි. එක ක්‍රමවේදයක් වගේ යන්නේ. රයිට්? ඒක තමයි සමකේන්ද්‍රික කියන්නේ. එතකොට සමකේන්ද්‍රික විවිධාංගීකරණ උපාය මාර්ගයේ අනුගමනය කළ හැකි අවස්ථාත් අපි හඳුනා ගන්නවා. ඒක කියවලා බලන්න හොඳයි. රයිට්. ඊට පස්සේ අපි යනවා මේ රාශිගත විවිධාංගීකරණ. රාශිගත විවිධාංගීකරණය කියලා කියන්නේ conglomerate diversification. ඒ කියන්නේ පවතින සේවා හෝ භාණ්ඩ පෙළට කිසිම ආකාරයක සම්බන්ධ නොවූ නව භාණ්ඩ එකතු කිරීම එව නැත්නම් ව්‍යාපාරයකට අත ගැසීම. දැන් උදාහරණයක් උනේ දැන් මේක හරිම අවදාන. දැන් අපි ගත්තොත් එහෙම හිතන්න මෙහෙම. දැන් හිතන්න EAP එදිරිසි. EAP එදිරිසි. උදාහරණයක් ගන්නකො. EAP එදිරිසි. දැන් මම පොඩි පහසුකමක් ඔයගොල්ලන්ට දෙන්න. දැන් EAP එදිරිසි කියවම මතක් වෙන්නේ මොකක්ද? ප්‍රධාන වශයෙන් අපිට EAP එදිරිසි කියවම මතක් වෙනවා තමයි එදිරිසිංහ අපේ කවුද? උකස්කරු. දැන් ඔහු රත්තරන් භාණ්ඩ ගනුදෙනුකරුවන්ගේ අරගෙන උකස්. එතකොට EAP සමාගමට අනුබද්ධ ආයතනයක් කියන්නේ ඔය උගස් සම්බන්ධව තියෙන ස්වර්ණමහල්. ඒ ගත්ත උගස්කරුවන්ගේ උගස් ඉන්න උනන් පස්සේ ස්වර්ණාභරණ සම්බන්ධයි. ව්‍යාපාර දෙකක්. නමුත් සමකේන්ද්‍රිකයි යම් කිසි ආකාරයකට සමකේන්ද්‍රිකයි. තේරුණා නේද? ඔහුගේ ව්‍යාපාරය පුරුදු කළා. දැන් මොකද EAP ඊට පස්සේ කළේ? ඊ විතරේ නැවතුන්නේ නැහැ. ඒ දෙක කර හිටියේ නෑ. මොකද කළේ? ඊට පස්සේ කිසිම ආකාරයේ සම්බන්ධයක් නැති මූල්‍ය වෙළඳපොළට ව්‍යාපාර කටයුතු වලට ගියා. මොකද්ද? ස්වර්ණමහල් සහ EAP MTI ETI. මොකද උනේ? පවතින තමුන්ගේ සේවාවට හෝ භාණ්ඩවලට කිසිම ආකාරයෙන් සම්බන්ධ නොවූ ව්‍යාපාර කටයුත්තකට යෑම. රාශිගත විවිධාංගික. තමුන්ට කිසිම පුරුද්දක් නැහැ. මොකද අන්තිමට උනේ? ඒ මූල්‍ය ආයතන දෙක කඩා වැටුණා. අර උකස්කරුවන්ගෙන් උකස් අරගෙන රත්තරන් බඩු අරගෙන ස්වර්ණමහල් රත්තරන් බඩු හදාගෙන හිටියනම් ව්‍යාපාරය පුළුල් කිරීම තුළින් ව්‍යාපාරය කොටු වෙන්න පුළුවන්. යම් කිසි ආයතනයක් තමුන්ට සම්පූර්ණයෙන්ම ඉතින් ඒකින් මං කියන්නේ නැහැ ඒවා ව්‍යාපාරය පුළුල් කර ගැනීමට බාධා වෙනවා කියලා. නමුත් අවදානම වැඩි. මම උදාහරණයක් කිව්වේ රාශිගත විවිධාංගීකරණය. එතන EAP ව්‍යාපාර පුළුල් කරගන්න භාවිතා කළපු ක්‍රම දෙකම තියෙනවා. එකක් තමයි සමකේන්ද්‍රික, අනිත් එක මොකක්ද? රාශිගත.
එතකොට රාශිගත කියන්නේ සම්පූර්ණ අවදානම් ගන්න ව්‍යාපාරික තීරණය. දැන් තේරුණා නේද ඔයගොල්ලන්ට විවිධාංගීකරණය සමකේන්ද්‍රික සහ රාශිගත. දැන් අපි යමු එහෙමනම් අපි කිව්වා මේ විවිධාංගීකරණය කොටස් දෙකයි, එකක් තමයි තිරස් සහ සිරස්. ඊට පස්සේ අපි දැන් කතා කරන්න යන්නේ සිරස් විවිධාංගීකරණය. සිරස් විවිධාංගීකරණය. මේ සිරස් විවිධාංගීකරණය කියලා කියන්නේ ආයතනයේ පවතින නිෂ්පාදන හෝ සේවා පෙළ සඳහා අනුපූර්වක වන නව භාණ්ඩ සේවා එකතු කිරීම. එහෙම නැත්නම් සිරස් ඒකාබද්ධ කිරීම. අපි සමහරට මේ සිරස් විවිධාංගීකරණයට කියනවා ඉන්ටිග්‍රේෂන් කියලාත් කියනවා. සමාගමක සැපයුම් දාමය එම සමාගම විසින් අත්පත් කර ගැනීම හෝ බෙදාහරින්නන් හෝ සැපයුම්කරුවන් අත්පත් කර ගැනීමට අපි කියනවා සිරස් විවිධාංගීකරණය. නැත්නම් ඉන්ටිග්‍රේෂන් ඕනලා ලියන්න vertical integration එහෙම නැත්නම් vertical diversification. right? මතක තියාගන්න. ඒ දෙකම භාවිතා කරනවා. ආයතනයක් ඒ සමාගමී සැපයුම් දාමය හා බෙදාහරින්නන් දාමය පාලනය කරමින් වෙළඳපොලේ ආයතනයේ බලය වැඩි කර ගැනීමට අපි කියනවා සිරස් විවිධාංගීකරණය. මොකද්ද සිරස් විවිධාංගීකරණය නැත්නම් vertical integration කියන්නේ සමාගමක් තමුන්ගේ සැපයුම් දාමය හෝ එහෙම නැත්නම් බෙදාහරින්නන් සැපයුම් දාමය බෙදාහරින්නන් පාලනය කරමින් තම වෙළඳපොලේ ආයතනයේ බලය වැඩි කර ගැනීමට අපි කියනවා සිරස් විවිධාංගීකරණය කියලා. එතකොට මේ සිරස් විවිධාංගීකරණය අපිට තවදුරටත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පසුපස ඒකාබද්ධ කිරීම සහ ඉදිරිපස ඒකාබද්ධ කිරීම. පසුපස ඒකාබද්ධ කිරීම කියලා කියන්නේ එම ආයතනයේ පවතින භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයට අවශ්‍ය යෙදූ උපාංග අවතීර්ණ වෙමින් ව්‍යාපාර කටයුතු පසුපසට ව්‍යාප්ත කිරීම. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ සඳහා ඇගලුම් නිෂ්පාදන කර්මාන්තයකට යෙදිලා සිටින ආයතනයක් අපි දැන් ඇගලුම් අවශ්‍ය වෙන්නේ මොනවද? අපිට අවශ්‍ය වෙන ඇගලුම් නිෂ්පාදනයට රෙදි, බොත්තා, එතකොට සිප්පි. එතකොට ඒව තමයි අපේ උපාංග. අපි මොකද කරන්නේ? අපි රෙදි පිළි ආයතන. අපි හිතන්නකෝ උදාහරණයක් වශයෙන් ගන්නකෝ දැන් ඔය තියෙන සමය වර්ධන. ඒව නැත්තම් අද මොන වර්ධනද කියලා ඉන්නේ නේද? අපි ගමුකෝ තවත් රෙදි සමාගම් කීපයක් තියෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අපි ගමු House of Fashion. එතකොට Cool Planet වගේ තියෙන ඒගොල්ලෝ කරන්නේ රෙදි ව්‍යාපාරයනේ, රෙදි විකුණීමනේ කරන්නේ. දැන් මොවුන් මොකද කරන්නේ? මොවුන්ගේ ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා ඔවුන්ගේම කර්මාන්ත ශාලා හදනවා ඇඳුම් බහන්. ඒව නැත්තම් ඇඳුම් බහන ආයතනයක් උත්සාහ ගන්නවා අමුද්‍රව්‍ය අයිති කර ගැනීමේ ආයතනයක් ගැනීම. ඒ තුළින් ව්‍යාපාරය දියුණු කර ගැනීමට අපි කියනවා පසුපස ඒකාබද්ධ කිරීම. backward integration. ඉංග්‍රීසියෙන් ගත්තම ලේසි.
right? Okay, දැන් බලන්න මේ අවස්ථා යොදාගත හැකි අවස්ථා හිමින් කියවන බලන්න. ඊළඟ එකට තමයි අපි කියනවා ඉදිරිපස ඒකාබද්ධ කියලා. දැන් හිතන්නකෝ මේ වගේ උදාහරණයක්. ඉදිරිපස ඒකාබද්ධ. දැන් හිතන්න මේ වගේ එකක්. දැන් කඩදාසි නිෂ්පාදන සමාගමක් තියෙනවා. දැන් මේ කඩදාසි නිෂ්පාදන සමාගම හිතනවා නමුත් මේ හැමදාම මේ කඩදාසි හද වෙන අයට දෙනවා මුද්‍රණය කරන්න. ප්‍රකාශන කටයුතු. ඒවනම් මේ කඩදාසි නිෂ්පාදන ආයතනය මුද්‍රණ කටයුතු කරන ආයතනයක් ලබා ගැනීම හෝ ඒ ව්‍යාපාරයට යොමු වීමට අපි කියනවා ඉදිරිපස ඒකාබද්ධ කියලා. forward integration. දැන් ඔයගොල්ලෝ තේරෙනව නේද? මේ ඔක්කොම ව්‍යාපාර පුළුල් කර ගැනීමේ අපිට භාවිතා කරන්න හරි ක්‍රමවේද. right? okay. දැන් අපි බලමු පොඩ්ඩක් කෙටියෙන් මොකද්ද මේ ක්‍රමවේද? දැන් වලට අපි සාරාංශයක් වශයෙන් බලමුකෝ. right? මොකද්ද මේ අපි ඉගෙන ගත්ත ක්‍රමවේද මුල සිට අපි යමු. right? එතකොට අපි මුලින්ම අද ඉගෙන ගත්තේ හොඳට බලාගන්න මේ නෝට් එක. right? තිරසාර ප්‍රසාරණයක් සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද. ව්‍යාපාර උපක්‍රම. right? ඔන්න ලියාගන්න බලාගන්න. තිරසාර වර්ධනයට උපක්‍රම. right? අපි ඉගෙන ගත්ත ප්‍රධාන වශයෙන් කාර්යයක් දෙකක්. මොකක්ද අපි ඉගෙන ගත්තේ? කඩිනම් උපාය මාර්ග සහ අපි අනිත් එක මොකක්ද ඉගෙන ගත්ත එක? විවිධාංගීකරණ උපාය මාර්ග. හොඳට බලා ගන්න. විවිධාංගීකරණ උපාය මාර්ග. right? එතකොට අපි ඉගෙන ගත්තා growth strategy. Intensive growth strategies. Growth strategies. අපි මේවට කියනවා diversification. කඩිනම් උපාය මාර්ග අපි නැවත වරක් තුනකට බෙදුවා. ඕගොල්ලෝට මතක ඇති නේද? වෙළඳපොළ විනිවිද බව. අපි කියනවා market penetration. ඊළඟ එක මොකක්ද කියන්නේ? අපි කිව්ව වෙළඳපොළ වර්ධනය. වෙළඳපොළ වර්ධනය. හරි? අපි ඒකට කිව්වා මොකක් කියලාද? market development. අනිත් එක මොකක්ද අපි සාකච්ඡා කළේ? අපි ඒකට කිව්වා පවතින වෙළඳපොළට නව සේවාවක් ඉදිරිපත් වෙනවා. අපි ඒකට කිව්වා මොකක් කියලාද? productivity. මේවා කඩිනම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගන්න ගියේ කුමක්ද? මේ විවිධාංගීකරණ උපාය මාර්ග. එතකොට මේ විවිධාංගී උපාය මාර්ග අපි ගත්තම අපි කොටස් දෙකකට බෙදුවා. මොකක්ද? තිරස් එහෙම නැත්නම් අපිට කියනවා මේකට horizontal diversification සහ සිරස් අපි කියනවා vertical diversification එහෙම නැත්නම් මේකට integration කියලා කියනවා. right? එතකොට අපි මේ තිරස් විවිධාංගීකරණය නැත්නම් diversification එකේ අපි නැවත වරක් කොටස් දෙකකට බෙදුවා. මොකද්ද? සමකේන්ද්‍රික අපි ඒකට කිව්ව මොකක් කියලාද? concentric diversification. right? මේකට කිව්වා අපි රාශිගත. අපි මේකට කිව්වා
conglomerate. ඒ කියන්නේ සමකේන්ද්‍රික. අර මම උදාහරණයක් කතා කළේ EAP. EAP උකස්කරුවෝ EAP ස්වර්ණමහල්. EAP ආයතනය මූල්‍ය ආයතනය රාශිගත. එතකොට සිරස් නැවත වරක් අපි ඉගෙන ගත්තා අපි මේකට කියනවා සාමාන්‍යයෙන් අපි කියනවා related diversification එහෙම නැත්නම් මේකට කියනවා අපි unrelated කියලා. හරි? ඒකත් දැන් තව එක විදිහට මේවා කියන්නේ. සිරස් diversification නැත්නම් සිරස් විවිධාංගීකරණයේදී අපි කොටස් දෙකක් අපි ඉගෙන ගන්නවා. මොකක්ද මේ සිරස් විවිධාංගීකරණයේදී ඉගෙන ගත්ත දේ? නැවත වරක් අපි කොටස් දෙකක් මොකක්ද අපි කියනවා පසුපස සහ ඉදිරිපස. මොකක්ද අපි කියනවා? ඒකට කියනවා අපි ඉදිරිපසට කියනවා අපි forward integration. පසුපසට කියනවා අපි backward. Right? Okay. දැන් ඔන්න අපිට තිරසාර වර්ධනයේට භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක්. තව ක්‍රම ගොඩාක් තියෙනවා. right? මේක එක මේක දෙක. right? තව ක්‍රම ගොඩාක් තියෙනවා. right? මේ එක උපක්‍රම භාවිතා. එතකොට දැන් ඔයගොල්ලන්ට විභාගෙදී මේ පාර ආපු විභාගෙදී මම මේ ප්‍රශ්නය පොඩ්ඩක් කියවුවොත් එහෙම මම මේක රවල් සුමාන ඔයගොල්ලොත් එක්ක කරන්න දීර්ඝ ලෙස අපි බලමු ප්‍රශ්න පත්‍රේ. right මේ පාර අහලා තියෙන විභාගෙදී අහලා තියෙන ප්‍රශ්නේ තවත් එක කොටසක් තමයි right ඔන්න බලන්නකෝ හතරවෙනි ප්‍රශ්නය සිරස් සංකේන්ද්‍රණය. දැන් මං කියුවා නේද හැමතිස්සම මේ සිංහල වචන එක එක විදියට අහනවා. දැන් මේකෙදි අහලා තියෙන්නේ සංකේන්ද්‍රණය සහ තිරස් සංකේන්ද්‍රණය. ඒ කියන්නේ මේකේ සිංහල කෙලින්ම vertical integration and horizontal integration. මොකක්ද මේකේ සමානක? horizontal integration, vertical integration and horizontal integration. Right? Integration means diversification. Right? මොකක්ද මේ vertical horizontal integration? right? අපි ඒක ඉස්සරහට බලමු. එතකොට මතක තියාගන්න horizontal ප්‍රධාන වශයෙන් integration කියලා කියන්නේ තරංගකරුවන් ආයත් කරගත්තොත් අපි ඒකට කියනවා horizontal integrations කියලා. horizontal integrations කියලා කියන්නේ ඒකයි. දැන් අපි මතක තියාගන්න horizontal integrations කියන්නේ right තවදුරටත් අපි කියනවා horizontal මම වෙනම පෙන්නන්නම් මොකද horizontal integration කියලා කියන්නේ මොකක්ද කියන එක. තම තරඟකරුවන්ලත්පත් කරගන්න. right දැන් ක්‍රම තුනක්නේ. තමුන්ගේ සැපයුම් කරුවන් දැන් හිතන්න මේ වගේ උදාහරණයක් ගන්නකෝ ක්ෂණික නූඩ්ල්ස් හදන කම්පැනි දෙකක් කියන්නේ. ක්ෂණික නූඩ්ල්ස් හදන කම්පැනි දෙකක් තමයි ප්‍රීම. අනිත් එක කවුද? නෙස්ලේ. හරිනේ. දැන් මේ නෙස්ලේ සමාගම ප්‍රීන සමාගම ගන්නවා. තම තරඟකරුවන්. ඒකට අපි කියනවා horizontal diversification. අපි ඒක පස්සේ සාකච්ඡා කරමු. right. දැන් බලමු මේ ව්‍යාපාරයක් තවදුරටත් වැඩි කරගන්න පුළුවන් තව ක්‍රම මොනවද තියෙන්නේ කියලා. තව එක ආයතනිකක් තමයි උපසමාගම් පිහිටුවීම.
උප සමාගම් පිහිටුවීම. උප ආයතන පිහිටුවීම. දැන් උප ආයතනයක් කියලා කියන්නේ මොකක්ද? ඒක නෝට් එකේ නැද්ද ඔයගොල්ලෝගේ? right ඒක missing right. උප ආයතනයක් කියලා කියන්නේ මොකක්ද? උප ආයතනයක් කියලා කියන්නේ සමාගමක 50%කට වඩා වැඩි ඡන්දය සහිත කොටස් ප්‍රමාණයක් වෙනත් සමාගමක් සතුව පවතිමින් පාලනය කිරීම. සබ්සිඩි. right? සබ්සිඩියක් කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තවත් සමාගමක අයිතිය 50% කර භාවිතා කිරීම. සබ්සිඩි ගම ඔයගොල්ලන්ට ඒක අදහස් වෙනවනේ නේද? right? ලංකාවෙත් කරන්නේ නැති තම ආයතනයක් ව්‍යාපාරයක් පුළුල් කරගෙන. දැන් හිතන්නකෝ යුනිලීවර් සමාගම. කොහොමද ව්‍යාපාරයේ දියුණු කළේ? රටවල් තමුන්ගේ තවත් උප සමාගම් පිහිටුවල. එහෙම නැත්නම් උප ආයතන පිහිටුවල. right? ඔහු ව්‍යාපාරය වැඩි කරගන්න. ව්‍යාපාර කටයුතු සබ්සිඩියරි. එතකොට ලංකාවේ තියෙන තවත් සබ්සිඩියරි සමාගමක් කියන්න. ඇයි නෙස්ලේ සමාගම? ලංකාවේ සබ්සිඩියරි සමාගම. එතකොට මූල්‍ය ආයතනක් තියෙනවා. ඒ වගේ. කාටද කියන්න පුළුවන්ද ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා මූල්‍ය ආයතන කරනවා. දැන් උදාහරණයක් ගන්න තවත් වෙළඳපොළකට යනවා. හැබැයි තමුන්ගේ වෙළඳපොළක වැඩි. දැන් හිතන්න සම්පත් බැංකුව. සම්පත් බැංකුව මූල්‍ය සමාගම් ශේෂ්ත්‍රයට ගිහිල්ලා තියෙන්නේ කොහොමද? වෙන විදිහකට. සියපත ෆිනෑන්ස් සබ්සිඩියක්. 50% ආදායමක් තියෙන සම්පත් එක. සබ්සිඩියක්. තේරුණානේ? දැන් ජාතික ඉතිරි කිරීම බැංකුව බලන්න. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ව්‍යාපාරය පුළුල් කර ගැනීම සඳහා දැන් ඒක සිදු වුණේ රාජ්‍ය මැදිහත්වීම නිසා. නමුත් කෙසේ හෝ ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව අත්පත් කරගත්තා. හැබැයි මතක තියාගන්න. හැබැයි අත්පත් කරගත්තට ඒ ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ජාතික කිරීමේ බැංකුවේ සබ්සිඩියක් වශයෙන්. උපායතනයක් වශයෙන්. හරියට සියපත සම්පත් බැංක ආදී වශයෙන්. තේරුණා නේද? right. ඒක උපායතනයක් වගේ. එතකොට තවත් ව්‍යාපාර දියුණු කර ගැනීමට භාවිතා කළ හැකි ක්‍රමයක් තමයි උප සමාගම් පිහිටුවීම. විශේෂ වූ ව්‍යාපාරික කටයුතු ඒ සමාගම් වලට බර. right? උප සමාගම් පිහිටුව. දැන් උප සමාගමක් කියන්නේ 50%කට වඩා වැඩි ඡන්දය සහිත කොටස් ප්‍රමාණයක් හිමි ආයතනය. හරි? right. තව එක ක්‍රමයක් කියන්නේ ව්‍යාපාරයේ දියුණු කරගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි බද්ධ ව්‍යාපාර. මොකද්ද බද්ධ ව්‍යාපාර කියන්නේ? බද්ධ ව්‍යාපාර කියන්නේ joint ventures. දැන් ලංකාවේ බද්ධ ව්‍යාපාරක අඩුයි. ලංකාවේ හැබැයි බද්ධ ව්‍යාපාර නිසා දකින්න පුළුවන් කාර් යනවා හැමතිස්සෙම. මොකද්ද? එකම ශේෂ්ත්‍රයක කටයුතු කරන ආයතන දෙකක් හවුල්කරුවන් බවට පත් වී වැඩ කටයුතු කිරීම. හොඳම දේ තමයි මොකද්ද? ඉන්දියාවේ මරුති ආයතනයත් ජපානයේ සුසුකි ආයතනයත් එකට වඩ කිරීම.
Suzuki Maruti or Maruti Suzuki ආයතන දෙකම එකට එකතු වෙලා වැඩ කරගෙන යනවා. තමුන්ගේ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම. බද්ධ ව්‍යාපාර. ව්‍යාපාරේ නොයෙක් ආකාර වෙන්න පුළුවන් ව්‍යාපාර දියුණු පුළුල් කරගෙන. තව එකක් කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද? ප්‍රධාන වශයෙන් කොකාකෝලා. කොකෝලා සමාගම කොහොමද මුළු ලෝකේ පුරාම තමුන්ගේ ව්‍යාපාරය පුළුල් කරගෙන යන්නේ? මොකද්ද ක්‍රමවේදය? ඒගොල්ලෝ දන්නවාද KFC, McDonald's මේවා කොහොමද ලෝකේ පුරා තම ව්‍යාපාරය පුළුල් කරගෙන යන්නේ? මොකද්ද ක්‍රමවේදය? ඒකට අපි කියනවා franchising, licensing. License කියන්නේ කොකාකෝලා සමාගම ව්‍යාපාරය පුළුල් කරගෙන යන්නේ ලයිසන් ලබා දීම. එතකොට කොහොමද McDonald's ලෝකේ පුරා ව්‍යාපාරය දියුණු කරන්නේ? අපි ඒකට කියනවා franchising. එතකොට තව ව්‍යාපාර පුළුල් කරගෙන යන තව ක්‍රමවේදයක් තමයි තමුන්ගේ නියෝජිතයන් පත් කිරීම. දැන් ලංකාවේ Associated Motorways, Honda, Toyota ඔවුන්ගේ ව්‍යාපාරය පත් කරගෙන යාම සඳහා නියෝජිතයෝ පත් කරනවා. ඒ නියෝජිතයෝ ඒ තමුන්ගේ ව්‍යාපාරය පත් කරනවා. දැන් බැංකුත් එහෙම තියෙනවා. කවුද? සමහර බැංකු ඒජන්ට්ස්ලා පත් කරනවා. දැන් ජාතික කිරීමේ බැංකුව තැපැල් කාර්යාලය. බැංක් ඒජන්ට්ස්ලා පත් කරනවා. තමුන්ගේ ව්‍යාපාරය පුළුල් කරගෙන ඒව නැත්නම් හවුල් ව්‍යාපාර බවට පත්. ඒව නැත්නම් මේ උපායශීලී සන්ධාන අපිට කියනවා strategic alliances. දැන් ලංකාවේ famous strategic alliance එකක් කියන්නකො බැංකු ශාස්ත්‍රය තුල තිබෙන. ඇයි අපේ ලංකා ක්ලියර් සමාගම ලංකා ක්ලියර් පොදු ATM ස්විච් එක. ඔවුන් තමයි කාර්ය පහසුකම් ලබා දෙන්නේ. ගනුදෙනුකරුවන්ට පාස්කම්. හොඳම උදාහරණය තමයි ඒක. strategic alliance. ලංකා ක්ලියර්. චෙක්පත් නිෂ්කාශනය. common ATM switch. payment platforms. Right? එතකොට SEFT අපේ payment ජාලය මේ ඔක්කොම ආයතනේ පුළුල් කරගන්න. right? එතකොට අද දැන් කාලය ඉවරයි. එතන අපි ලබන සුමාන අපි ඉගෙන ගන්න යන්නේ ප්‍රධාන වශයෙන් කුමක්ද? ප්‍රධාන වශයෙන් අපි ලබන සුමානේ මේ පාඩම අපි ඉවර කරමු. අපි ලබන සුමානේ ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීම සම්බන්ධ. right? අපි ලබන සුමානේ මේ පාඩම ඉවර කරගන්න පුළුවන්. right? මම හිතනවා තේරෙන්නේ නැති කියලා මේ උපාය මාර්ග සැලසුම් කරන්නේ දෙවෙනි කොටස යටතේ. right? එහෙනම් අපි ලබන සුමානේ සාකච්ඡා කරමු. okay? right.